අපි පටන් ගම්මු කයිනටික්ස් නැත්නම් කීනටික්ස් ඔෆ් පාටිකල් වලින්. ඒ කියන්නේ work energy impulse momentum ඔය සෙට් එකෙන් පටන් ගමු. මම ඉස්සෙල්ලාම නිකන් කියන්නකො මৌলিক විස්තරයක් කරනවා තියරි ටික. work energy සාමාන්‍යයෙන් work energy එක ගත්තොත් අපි දන්නවනේ potential energy එක තියෙනවා kinetic energy එක තියෙනවා චාලක ශක්තිය විභව ශක්තිය. එතකොට linear motion එකක් තියෙන එකක් ගත්තොත් අපි දන්නවා ඒ කියන්නේ linear motion එකක් තියෙන ගන්න මේ පැත්තට u කියලා රේඛීය ප්‍රවේගයෙන් ගමන් කරනවා නම් මෙයා චාලක ශක්තිය සමානයි භාගයයි mv වර්ග. මේව දන්නේ වෙන්නේ මෙයා මොකක් හරි විභව ශූන්‍ය මට්ටමකට සාපේක්ෂව මොකක් හරි h උසගෙන තිබ්බොත් මෙයාගේ විභව ශක්තිය mgh කියලා ගන්න පුළුවන්. හරි. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් ස්පින් එකක විභව ශක්තිය කොහොමද අපි ගන්නෙ? ස්ප්‍රින් එකක විභව ශක්තිය ගබඩා වෙන විභව ශක්තිය මොකක්ද දෙන්නේ? ප්‍රත්‍යස්ත විභව ශක්තියක් විදිහට ගබඩා වෙනවා ස්ප්‍රින් එකක භාගයයි kx වර්ග. k කියන්නේ ස්ටිෆ්නස් එක නැත්නම් දුරුනීතිය. අපිට සාමාන්‍යයෙන් දුරුනීතිය තමයි දෙන්නේ. හරි අපි අර එල්ලවල කතා කරනවා වගේ ප්‍රත්‍යස්ථා මාපාංකය අපිට ලබා දෙන්නේ ප්‍රත්‍යස්ථා මාපාංක ලබා දුන්නා මොකද වෙන්නේ? භාගයයි ලැම්ඩා L බෙදීම L x වර්ග. ලැම්ඩා බෙදීම L කියන්නේ ලැම්ඩා කියන්නේ ප්‍රත්‍යස්ථා මාපාංක L කියන්නේ ස්වභාවික දිග ස්ප්‍රින් එකේ. එතකොට අපි ඒ ටික දිනනවා මේ සාමාන්‍යයෙන් කතා කරන්නේ. සාමාන්‍යයෙන් එනර්ජි එක මොකද්ද? එනර්ජි එක මවන්නත් බෑ විනාශ කරන්නත් බෑ. හරි. එතකොට එක තැනක තියෙන එනර්ජි එකක් තවත් තැනකට මොකක් හරි එනර්ජි එකක් විදිහටම තමයි සම්ප්‍රේෂණය වීම සිද්ධ වෙන්නේ. එනර්ජි විනාශ වෙන්නේ නැති තියෙන කන්සර්වේෂන් එක එනර්ජි කන්සර්වේෂන් එක. ඊට පස්සේ ඉම්පල්ස් ඇන්ඩ් මොමන්ටම්. ඒ කියන්නේ මොකද ඉම්පල්ස් කියන්නේ මේ ආවේගය කියලා අපි ගන්න. ආවේගය. ඒක ආවේගයට බලපාන්නේ මොකද්ද? ටයිම් මොකද්ද? ආවේගය සමාන වෙනවා අනුකලනය කරොත් මොකද්ද? කාලය විශ්ෙන් අනුකලනය කරොත් බලය අපිට හම්බ වෙනවා ගාම්‍යතාවය. ආවේගය හම්බ වෙනවා. ඔය ටික තමයි මූලික වශයෙන්ම තියෙන්නේ. කොහොමද අපිට සාමාන්‍යයෙන් ගන්න පුළුවන් ආවේගය ගත්තොත්? ආවේගය සමානයි ගම්‍යතාවයේ ගූර්ණය. හරි mvr නේ. ආවේගය සමානයි mvr. ගම්‍යතාවයේ ගූර්ණය. හරි. හරි. ඊට පස්සේ මොමන්ටම් එක කියන්නේ මොකද්ද? මොමන්ටම් එක කියන්නේ ගූර්ණ. ගූර්ණ ගත්තොත් සාමාන්‍යයෙන් ගූර්ණ ගන්න f මොකක් හරි බලයක් තිබ්බොත් f වැඩි කිරීම r. හරි. ඒ කියන්නේ f එක මොකක් හරි තිබ්බොත් මෙහෙම බලයක් තිබ්බොත් මේ විදිහට මෙතන θ කෝණයක් ගන්නතයි ඕවට අනංගු වෙන්න ගන්න මේ දුර l කියලා r කියලා ගත්තොත් fr නෙමෙයි උතන උත්තරේ. මම මේක ලම්බ ගමන් දින්න. මේ නිකන් මේගොල්ලෝ දන්න දේවල් තමයි කියන්නේ. ඕවට ගුණ සමාන වෙන m එක ගත්තොත් ගූර්ණ ගත්තොත් ගූර්ණ සමාන වෙන්නේ මොමන්ටම් එක නෙමෙයි මොමන්ට් කතා කරන්නේ මම මේ rf කියන එක. හරිනේ. හරි. ඊට පස්සේ අපි කතා කරමු මොකද්ද? අපි යමු කයිනටික් රිජිඩ් බොඩි එක. රිජිඩ් බොඩි එක මොමන්ට් එක හොයන හැටි. හරි මොමන්ට් එක කියන්නේ ගූර්ණ ගන්න. මොකද සාමාන්‍යයෙන් අපි මේවා සූත්‍රය වාචි කරන්නේ කියන්නේ ලීනියර් ඇසලරේෂන් එකකුත් තියෙනවා ඇන්ගියුලර් ඇසලරේෂන් එකකුත් තියෙනවා. ඒ වගේ අවස්ථාවට ලීනියර් ඇසලරේෂන් එක නැහැ කියලා හිතනවා අපි සාමාන්‍යයෙන් භාවිත කරමු. අද භ්‍රමණ චලිතය කියන වස්තුවක ගත්තොත් එහෙම ටෝ එක නැත්තම් ගූර්ණය අපිට ගන්න පුළුවන්. මොකද්ද? මොමන්ට් එක ගන්න පුළුවන් ටෝ සමානයි I ඇල්ෆා. ටෝ කියන්නේ මොමන්ට් එක නම් I ඇල්ෆා. හරි. ටෝ සමානයි I ඇල්ෆා. හිතන්නකො මෙහෙම ගත්තේ කියලා. ඒ කියන්නේ ගුරුත්ව කේන්ද්‍රයට සාපේක්ෂව තමයි ටෝ සමානයි I ඇල්ෆා දාන්නේ. සාමාන්‍යයෙන් අපිට ටෝ සමානයි I ඇල්ෆා සූත්‍රය වැලිඩ් වෙන්නේ ගුරුත්ව කේන්ද්‍රය වටා ගූර්ණ ගත්තොත්. හිතන්නකො kg ඒ කියන්නේ Ig දීලා තියෙන්නේ කියලා. අපි දන්නේ I කියන එක Ig දන්නේ ඇල්ෆා භ්‍රමණය වෙනා මේ පැත්තට. අපි හැබැයි හොයන්නේ O කියලා මේ වගේ වෙනම පොයින්ට් එකක් වට.
ඔය වගේ වෙන පොයින්ට් එකක් වටා හොයද්දි මොකද වෙන්නේ? හරි. මොකක්ද වෙන්නේ? අපිට ලියන්න පුළුවන් ඔතනදී tau එක සමාන වෙනවා. ඔතන තියෙන කූර්ණේ සමාන වෙනවා ig alpha දාන මේක ස්කන්ධය මේ රිජිඩ් බොඩි එකේ ස්කන්ධේ m වැඩි කිරීම මේ ගුරුත්ව කේන්ද්‍රයේ ත්වරණය ඇසලරේෂන් එක. කොයි පැත්තකට ඇසලරේෂන් එකක් තියෙනවනේ. ඒ ඇසලරේෂන් එක සාමාන්‍යයෙන් ඇල්ෆා දන්න හින්දා OG කියන එක ලම්බක ඇසලරේෂන් එක එන්නේ. එතකොට මේ පැත්තට ගන්න මෙතන තියෙන්නේ සෝරි. ඕවට මේ පැත්තට කරගෙන මේ පැත්තට නෙමෙයි උඩට එන්නේ. දැන් මේ අවස්ථාවෙන් දත් ඔය පැත්තට එන්නේ AG වතාවක් මේ දුර OG කියන දුර. හරි ඔය ටික තමයි සාමාන්‍ය සූත්‍ර විදිහට අපිට දීලා තියෙන්නේ. kinetic of a rigid body ගත්තොත් මොකක්ද වෙන්නේ? ඒ කියන්නේ ඒ කියන්නේ angular motion එකකුත් තියෙනවා linear motion එකකුත් තියෙනවා. ඒ කියන්නේ translational motion එකයි rotational motion එකයි. එහෙම තිබ්බත් ඒකේ සම්පූර්ණ එකේ මේ kinetic energy එක සමානයි චාලක ශක්තිය සමානයි භාගයයි mvg වර්ග. g කියන්නේ ගුරුත්ව කේන්ද්‍රයේ ප්‍රවේගය ධන භාගයයි I ඔමේගා වර්ග. ig ගුරුත්ව කේන්ද්‍රය වටා අවශ්‍ය දිගුර්ණය වැඩි කිරීම ඔමේගා වර්ග. ඔමේගා කියන්නේ rotational ඒ කියන්නේ angular velocity. ඕකෙන් එන්නේ. හරි ඊට පස්සේ අපි යමු ගානක් හදන්න. මොකක්ද මෙන්න මේ ගාන ගමු. සාමාන්‍යයෙන් ඔක තියෙන ගාන. මේ උඩ තියෙන ගානට ගියෝ. මේක මොකක්ද කියන්නේ? The 30 kilogram unbalanced wheel shown in figure 5 has center of mass G located කියලා විස්තරය දීලා තියෙනවා. 0.1 මීටර වලින් දීලා තියෙනවා. ඕවල් ඉඳලා තියෙනවා. The radius of gyration of the wheel kg සමානයි 0.1යි. If the wheel is originally rest and released from the position shown, determine the angular acceleration no slipping occurs. Find the horizontal and vertical components of reaction at the point of contact of the wheel of the floor. මම ඕකෙන් පින්තූර ගහගන්න. ඕක සාමාන්‍යයෙන් අපි ගත්තොත් මෙතන ඉඳන් මේ G වලින් පල්ලෙහාට මොකද මෙතන G ඉඳලා පල්ලෙහාට ගහුවොත් mg එක ක්‍රියාත්මක වෙනවානේ. w එක ක්‍රියාත්මක වෙන mg උතන දීලා ඇති 30 කිලෝග්‍රෑම් කියලා දීලා තියෙනවා. 30 වැඩි කිරීම 9.8. මම 30 g කියලා දාන්නම්කෝ. g වලට උත්තර දාන්න නේද? ඒ වගේම අපිට මෙතනින් තේරෙනවා මෙතන පොයින්ට් එක මොනවාද? කන්ටැක්ට් පොයින්ට් ෆ්ලෝ එකත් එක්ක r y rx මෙතන rx එක දාන්නම්කෝ. ඔය විදිහට පොයින්ට් එක දෙනවා කන්ටැක්ට් පොයින්ට් එක. එතකොට අපිට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ මම ගත්තොත් මෙතන t කියලා පොයින්ට් එක ගත්තොත් මේ t කියන එක වටා තමයි මට ගුණ ගන්න වෙන්නේ ගන්නවා. හරි. එතකොට මෙතන මේ පොයින්ට් එක යා කරන්නේ නම් මේකට ඇන්ගුලර් ඇක්සලරේෂන් එකක් තියෙන ඇල්ෆා මේ පැත්තට. මොකද ඕවටානේ මේක භ්‍රමණය වෙන්නේ තේරෙනවනේ. ඒ කියන්නේ භ්‍රමණය වෙනකොට මේ පැත්තට මේ පැත්තට භ්‍රමණය වීමක් තියෙනවා කියලා තේරෙන්නේ. මොකද ගුරුත්ව කේන්ද්‍රය මේ පැත්තෙන් පිල්ලා තියෙනවා. ඕට වම් පැත්තේ අනිවාර්යෙන්ම ඇල්ෆා තියෙන්න ඕනේ මේ පැත්තට. ඇල්ෆා ওই පැත්තට තියෙනවා. ඒ කියන්නේ කැරකෙන්නේ ওই පැත්තට ඇල්ෆා තියෙන ලකුණු කරපු දිශාවට තමයි කැරකෙන්නේ. ඇල්ෆා ওই පැත්තට තියෙන්න කියලා හිතලා අපි ගමු. සාමාන්‍යයෙන් ওই පැත්තට තමයි තියෙන්නේ. මොකද ඇක්සලරේෂන් එකක් තියෙන්නේ. හරි. මම ඔය t කියන එක වටා ගූර්ණ ගන්න යන්නේ. මොකද ටෝ සමානයි i ඇල්ෆා දානවා. ටෝ සමානයි i ඇල්ෆා මේ පැත්තට t වටා දානකොට මට මොකක් අවශ්‍යයිද? tg ට ලම්බකව තියෙන මේකේ ඇක්සලරේෂන් එක ඕනේ. tg ට ලම්බකව තියෙන ඇක්සලරේෂන් එක කොහොමද යන්නේ? tg දිග හොයන්න. tg දිග සමානයි 0.1 වර්ගය දන්න 0.25 වර්ගයේ සම්පූර්ණකයේ වර්ගමූලය. මේක ඇන්ගුලර් ඇක්සලරේෂන් එක ඇල්ෆානේ. එතකොට tg ඇල්ෆා තමයි මෙතන උත්තරේ. ag වලට එන්නේ. එහෙම ගත්තට පස්සේ මේක මට ලියන්න පුළුවන්. ටෝ සමානයි i ඇල්ෆා දාලා mg 30 වැඩි කිරීම 9.8 සමානයි ig. ig කියන්නේ මොකද්ද?
අපිට radius of gyration එක දීලා තියෙනවා g වට. එතකොට අපිට ලියන්න පුළුවන් m. m කියන්නේ 30යි. kg kg එකේ වර්ගය. හරි. kg කියන්නේ 0.15යි 0.15 වර්ගය. 0.15 වර්ගය වැඩි කිරීම i alpha. ඔය 30 වැඩි කිරීම 0.15 වර්ග කියන්නේ i එක. වැඩි කිරීම alpha ධන. ඒකට එකතු කරනවා මොකද්ද? ආපහු අර mag m කියන්නේ 30යි. ag කියන්නේ කොච්චරද? 0.1 වර්ගය ධන 0.25 වර්ගයේ වර්ගමූලය වැඩි කිරීම ඇල්ෆා. ආපහු ඕක වැඩි කිරීම ආපහු වෙන්නේ මේ උත්තරේ වර්ගමූලය ඇතුලේ තියෙන එකමනේ. මං හින්දා ඒකම ආපහු ලියන්න නැතුව ඒක වර්ග කරන්න. එතකොට ඔක ඇල්ෆා සුළු කරගත්තොත් මොකක්ද වෙන්නේ? උතරින් කැලේ ගහලා ඇල්ෆා සුළු කරලා බලන උත්තරේ 10.32යි ඔන්නම ගානක් උත්තරේ එන්නේ. මෙතන 10.3යි රේඩියන් තප්පරයට කියන එක තප්පර වර්ගයට කියන උත්තරේට ආසන්න වශයෙන් ගන්න පුළුවන්. හරිද? ටෝසමනේ i ඇල්ෆා දාලා තමයි උතන ගන්න වෙන්නේ අපිට උත්තරේ. මොකද ගූර්ණයන් තියෙන රොටේෂනල් මෝෂන් එකට ගූර්ණනේ ගන්න වෙන්නේ. හරි. ඊට පස්සේ ගත්තොත් අපෙන් අහන්නනේ මෙතන ෆ්ලෝ එක මගින් මෙයා මත ඇති කරන ප්‍රතික්‍රියා මොනවාද කියලා රියැක්ෂන් ry. ඔක්කොම හොයන්න පුළුවන්. අපිට ඕක අවශ්‍යයි නම් f සමානයි ma දාලා හදන්නත් පුළුවන්. නැත්තම් ආපහු ගූර්ණ අරගෙන ටෝසමනේ alpha දාලා කැලි හතට හදන්න පුළුවන්. කොහොමද ටෝසමනේ alpha දාන්නේ? මේකද මෙවම t වටා මං ඊට පස්සේ o වටා ටෝසමනේ alpha දැම්මා. මම o වටා ටෝසමනේ alpha දාන්නම්. o වටා මේ පැත්තටමයි. ටෝසමනේ i alpha. alpha ගේ උත්තරය දන්නවා 10.3යි කියලා. ටෝසමනේ i alpha. o වටා දාද්දි ry එකකින් ගුණයක් ඇති කරන්නේ නැහැ. හැබැයි mg එකකින් ගුණයක් ඇති වෙනවා. 30g වැඩි කිරීම 0.1 ඍණ rx වැඩි කිරීම 0.25 සමානයි. එතනත් අර විදිහටම ig එක එනවා. 30 වැඩි කිරීම 0.15 වර්ගය ඇල්ෆාට කීය දෙන්නේ? ඇල්ෆා 10.3යි. දාන m කියන්නේ 30යි. හැබැයි ඔතනදී ag කොච්චරද දෙන්නේ? ඕකට සාපේක්ෂ ඕවට නිගන්නේ ගූර්ණ. එතකොට ඕවට ගූර්ණ ගද්දී 0.1යි ඇල්ෆා එන්න ඕනේ. හරි. 0.1 වැඩි කිරීම ඇල්ෆා. ඒ කියන්නේ 10.3. වැඩි කිරීම අපව 0.1ම. ඔතනින් සුළු කරොත් rx එකට උත්තරයක් එනවා කීයක් වගේ දෙන්න බලන්න. ඔකට ආසන්න උත්තරයක් එන්නේ. හරි ඔකේ හරිම උත්තරේ එන්නේ rx එක 77.5ක් වගේ. ඒ කියන්නේ 10.3 දාන හින්දා තමයි 77.5ක් වගේ වෙනස් වෙලා එන්නේ. 10. අර ඕකෙන්නේ 3යි 2යි ඔන්නෝම ගණක්. ඕක දැම්මොත් 77.4 ආසන්න වශයෙන් එනවා. හරි. 10.5 ඔව් උත්තරේ 10.3 දැම්මහම. හරි. ඒ වගේම අපිට අනිත් පැත්තට පුළුවන් g වටා ගූර්ණ ගන්න. g වටා දැම්මොත් rx එක දන්නවා ry හොයන්න තියෙන්නේ. ඒතකොට g වටා ටෝ සමානයි i alpha දැම්මොත් මොකක් කියලාද? g වටා ry වැඩි කිරීම 0.1 ඍණ rx කියන එක වැලියු එක ආදේශ කරගන්න මම දැන් ලියන්න වැලියු එක වැඩි කිරීම 0.25 සමානයි i alpha. i කියන්නේ එතන නම් කෙලිම g වටා i එක ගන්න. එතකොට 3 වැඩි කිරීම 0.15 වර්ගය වැඩි කිරීම alpha 10.3. ඔතරෙන් ආපහු මොකද g වටා නිකුර්ණ ගත්තා ආපහු වල කැලේ එකතු වෙන්නේ. ඒතර මෙතනින් එනවා ry සමානයි 263.275 කියන උත්තරය යමට. හරි ඕකම අපිට f සමානයි ma දාලත් ඔය rx ry එක හොයන්න පුළුවන්. කොහොමද හොයන්නේ? rx ry කියන්නේ f සමානයි ma දාලා. මම මේ තැටියට මේ පැත්තට f සමානයි ma දානවා. ඔතන f සමානයි ma දානකොට තව පොඩි වැඩක් දෙයක් තියෙනවා. ගුරුත්ව කේන්ද්‍රය අපිට අවශ්‍ය වෙන ත්වරණය කොච්චරද කියලා හොයන්න. ගුරුත්ව කේන්ද්‍රයේ ත්වරණය හොයනකොට මම මෙහෙම දාගන්නම් පොඩ්ඩක්.
තොරණ සංරචක යන්න තියෙන තොරණ සම්ප්‍රයුක්ත තොරණ මේ පැත්තට මේක ලම්බකයි මම මෙතන නිකන් ටීට කියන කෝණේ දාගත්තොත් ඔය ලකුණු කරමු මෙන්න මේ කෝණේ මෙතන ටීටනේ මේ කෝණ කොච්චරද 90 ටීට. එතකොට මේ පැත්තට තියෙන සංරචකයක් ගත්තොත් දම් පාටින් තියෙන එක TH නේ T sorry TG alpha cos 90 ටීට sin ටීට. තිරස පල්ලෙහාට තියෙන එක්කෙනා ඊට පස්සේ නිල් පාටින් ආගේ ලකුණු තිරස් එක්කෙනා මොකක්ද දෙන්නේ මෙයා සමානයි TG alpha cos theta මෙයා නෙන්නේ ඊට පස්සේ f සමානයි මේ දාන්න මේ පැත්තට දානකොට rx සමානයි m කියන්නේ 30 වැඩි කිරීම 10.3 ඇල්ෆානේ tg කියන්නේ කීයද tg මං එහෙමම දාගන්නම් tg කියලා වැඩි කිරීම cos theta සමාන වෙන්නේ මොකද්ද cos theta සමානයි 0.5 බෙදීම tg ඕකනුත් වෙනවා කොසුල් කරලා පස්සේ rx සමානයි 77.25 කියලා ලෝකෙන් උත්තරය අරට වෙනස උත්තරයක් ආවේ හරි අර කූර්ණ ගත්තට වෙනස චුට්ටක්වත් දශම සංඛ්‍යා 65 ලා උත්තරය ආවේ විනාඩියක් දෙන්න හරි මම කරන්නම්කෝ මේ රෙකෝඩින් එකකින් වල පොඩි දෙයක් කියන්න දෙනවා කියන්න බෑ ගාන සම්බන්ධ දෙයක් නෙමෙයි හරි f සමානයි m උඩට f සමානයි m දැම්මොත් එහෙම මේ r වෛරින 30යි වැඩි කිරීම 9.8 එකක් 30 ජීනේ 9.8 සමානයි ඇල්ෆා තියෙන්නේ හැබැයි මොන පැත්තටද ඇල්ෆා උතර ওই පැත්තට දැම්මට මේ දම් පාටි ලකුණු කරලා තොරණේ පල්ලෙහාට තිබ්බේ එතකොට පල්ලෙහාට දෙන හින්දා ඍණ වතාවක් mn 30 වැඩි කිරීම 10.3 වැඩි කිරීම අර වගේම කැපිලා ගිහිල්ලා දශමයකින් වැඩි වෙන්නේ හරි දශමයකයි tg ඔන්නම උත්තරන්නේ tg කැපිලා යන මම ඒක ලියන්නේ නැවතන එතනින් ry එකට උත්තර එනවා අර විදිහටම සුළු කරලා ගත්තට පස්සේ 263.4ක් කියලා 263.4යි නිව්ටන් හරි ඊට පස්සේ මොකක්ද අපි කරන්නේ ඊගාව ගානට තේරුණානේ මේක හද විදිය මේක අවුලක් නැහැනේ ෂේප් එක හරි ඊගාවකට යන් මේකේ මේ උත්තර ටික මතකද මේක හදන්න ගියොත් එන ඔක මට උත්තර ටික මතක නැහැ ඔක ආපහු මේක දීලත් නැහැනේ ඇසලරේෂන් ඩයග්‍රෑම් මේ ටික ආපහු ගහන්න වෙනවා මට මේක උත්තර ටික මතක නැහැ හැබැයි මේ මම කරන විදිය විතරක් කියන්නම් මේක ආපහු ඇසලරේෂන් ඩයග්‍රෑම් ගහන්න මම මේ කලින් ඇසලරේෂන් ඩයග්‍රෑම් එක ගහුවා මේක උත්තර ටික මතක කවුරු හරි ඉන්නම් කියන්න පොඩ්ඩක් ඩයග්‍රෑම් එක අර ප්‍රවේග ආපු සෙට් එක මට හරියට මතක නැහැ මේක මේ පැත්තනේ කරගෙනද මේක තියෙන විදිය 10 රේඩියන් තප්පරයට හෝනික ප්‍රවේගය ඇංගියුලර් වෙලොසිටි එකකින් ওই පැත්තට කරගෙන මේ රොටේට් වෙනවා එතකොට මේකේ සාමාන්‍යයෙන් මේ කැපිටල් A කියන මේ මෙතන ස්ලයිඩ් එකක් තියෙනනේ ගහ පාටින් තද ගහ පාටින් දාන ස්ලයිඩ් එක මගින් QAQ කියන මේ ස්ලයිඩ් ස්ලොටඩ් ලීව් එක මත බලය ඇති කරන්න කොයි පැත්තටද? යා මගින් මෙයා මත බලය ඇති වෙන්නේ මේ පැත්තට හරි. ඒ කියන්නේ මේ ස්ලයිඩ් එක මගින් ස්ලොටඩ් ලීව් එක මත බලය තමයි මම ඔය ලකුණු කරේ. මම උඩින් දාන්න. මේ මෙයා මත මෙහිම බලයක් ඇති වෙන්නේ හරි. මේ දිශාවට තියෙන බලයක් තමයි ඇති කරන්නේ. එතකොට
මට ගන්න වෙන්නේ මොකක් වටාද? මට ගන්න වෙන්නේ මෙතනදී Q වටා. හරි Q වටා ගන්නවට මෙතනදී මේ ස්ලොටඩ් ලීව් එකේ M ස්කන්ධයක් දීලා තියෙනවා mg කියලා. mg ස්කන්ධයක් කියනවනේ. ඒ වගේම ඕකේ තව මොකක් හරි ඇල්ෆා එකකුත් තාවද කොහෙද? ඇල්ෆා එකක් කියනවා මම හිතන්නේ ඇල්ෆා එක කියනවා. R ඩබල් ඩොට් එකනේ බිඳුවක් වුණේ වගේ. ඊට පස්සේ මට Q වටා ගන්නකොට ටෝ සමාන ඇල්ෆා දැම්මා. මේ පැත්තට R මේකනේ R තියෙන්නේ. මේ R වැඩි කිරීම R වැඩි කිරීම උතන QA ධන mg වැඩි කිරීම QG cos 30 මෙතන 30 නේ මෙතන ලම්බක අවස්ථාවන්නේ QG cos 30 QG cos 30 සමානයි මොකක්ද දෙන්නේ මෙතන මේ රියැක්ෂන්ස් තියෙනවා හරි මෙතන මම රියැක්ෂන් ලකුණු කරන්නේ RX RY කියලා දෙකක් තියෙනවා එතකොට I alpha නේ I කියන එක දන්නවා IG දීලා තියෙන අපිට IG ඒක ලියන්න පුළුවන් MK වර්ග IG alpha ධන ඊට පස්සේ වෘත්ත කේන්ද්‍රය වටා ගන්න තියෙන එක මට Q වලට දුර QG QG AG ඊට පස්සේ ආපහු වෙන්න ඕනේ M ස්කන්ධෙන් ස්ලොට් ලීව් එකේ මෙතන බලන්න මෙතන මං හිතන්නේ මේ ඇල්ෆා එක ඔය පැත්ත නෙමෙයි එන්නේ හරි ඒ කියන්නේ මම ලකුණු කරේ ඇල්ෆා එක මේ පැත්තට මං හිතන්නේ ඇල්ෆා එක ඔය පැත්තට නෙමෙයි එන්නේ ඇල්ෆා එන්නේ අනිත් පැත්තට හරි ඇල්ෆා අනිත් පැත්තට එනවා කියන්නේ උත්තර උත්තරේ මෙතන ඇල්ෆාට ආදේශ කරද්දි උත්තරේ ඍණ උත්තරයක් එන්නේ ගානේ ඇල්ෆාට ආපු උත්තරේ යනවා ඔය විදිහට තමයි ගාන හදන්නේ ඊට පස්සේ මට මොකද්ද කරන්න පුළුවන් ඊට පස්සේ අපිට ඕනම් ගුරුත්ව කේන්ද්‍රය තොරණේ දාන්න ඊට පස්සේ ඕනම් උතන මේ ඩයිනමික් අවස්ථාවට අදාළ සමාන හිමේ දාන්න පුළුවන් සිරසටයි එහෙම දාලා ඔය ගාන හදන්න පුළුවන් හරි මම අර ඇසලරේෂන් එකෙන් තනින් හට ගාන හදන්න යන්නේ තව ගණන් තියෙනවද බලන්න ඉංග්‍රීසි ඇසලරේෂන් පොඩ්ඩක් තියෙන 2012 කට ගාන තිබ්බා පොඩ්ඩක් 2012 ගානක් තියෙනවා මේක දාන්න මෙටි එඩිට් කරනවා ඒ නිකන් ටෝ සමාන මේ ගොඩක් ගණන් ඔය වගේ දැකලා දියෝගන්න මේ ටෝ සමාන ඒ කියන්නේ මේ ඇසලරේෂන් ඩයග්‍රෑම් එකයි මේ එකයි වෙලොසිටි ඩයග්‍රෑම් එකයි එක්ක එන ගණන් තියෙනවා ඒ නිකන් ගොඩක් වෙලාට ඔය කෑල්ල අහනවා හරි ඒ කියන්නේ ඔය කෑල්ල කියන්නේ අන්තිම පාට එකට විතර ඒකේ ටෝ සමාන එක නැත්නම් m සමාන m මේ දාලා මොකක් හරි බලයක් හොයන්න ඔය වගේ කතන්දරයක් දෙනවා මේගොල්ලෝ හොයන්න කියලා අපි යමුකෝ 2012 කොහොමද නඩියක් දෙන්න හරි ඔය දාපු ගාන බලන්න ඔය දාපු ගානේ මොකක්ද තියෙන්නේ a uniform disk rotates anticlockwise about the axle through its center as shown in figure Q30 that means that the mass moment of inertia of the disk about the center is 0.1 kg m වර්ග හැදියට a clockwise torque q t සමානයි කියලා x on the disk where t is in newton meter and t is in time t is in seconds is in seconds ඊට පස්සේ the initial angular velocity of the disk is 4000 මිනිත්තුවට වට
if a constant friction torque 2 meter is acting at the bearings, what is the angular velocity of the disk after 4 seconds? ඕක කොහොමද හොයන්නේ? ඔතන මොකද්ද තියෙන්නේ කියලා බැලුවොත් Tamanට තේරෙයි. ඔතන තියෙනවා අපිට ටෝකියෝ එකක් දීලා තියෙනවා. එතකොට ඔය කතන්දර ටිකනේ දීලා තියෙන්නේ. කොහොමද හොයන්නේ? ඕකේ සම්ප්‍රයුක්ත එක ගත්තොත් මොකක් වෙනවද? ටෝ එකක් දීලා තියෙන්නේ. ටෝ එකනේ දීලා තියෙන ගුර්ණයන්නේ. සාමාන්‍යයෙන් ටෝ එකක් දුන්නට පස්සේ ඔක කොහොමද හදන්න පුළුවන්? ඒක පොඩි අනුකල්නේ පාර්ට් එකක් එනවා හරි. ටෝ සමානයි I alpha. ඒ කියන්නේ සම්ප්‍රයුක්ත ටෝ එක ගත්තොත් දැන් ෆ්‍රික්ෂන් ටෝ එකක් ක්‍රියාත්මක කරන්නේ මේ පැත්තට. ඕකේ තියෙන ඉතින් 2 නිව්ටන් මීටර එක. ඒකට සම් නිව්ටන් මීටර හරි. ඕක ගත්තොත් T කියන එක ඒ කියන්නේ සම්පූර්ණයෙන් T කියන එක සමාන වෙනවා T ටෝටල් කියන එක ගන්නම්. ඒක සමාන වෙනවා 2T ධන 3 ඍණ 2. ඕක සමාන වෙනවා 2T ධන 1. ඕකට ඔතනින් ටෝක් කියන එක කාලය විසින් අවකලනය කර සරි කාලය විසින් අනුකලනය කරොත් මොකද වෙන්නේ? බිංදුව ඉඳලා 4 දක්වා. ඕකේ බලන්න ඕකේ මම එක්සාම් ඒක ඉක්වේෂන් එක මම සමහර විට කිව්වේ නැද්ද මතක නැහැ. විනාඩියක් දෙන්න. ඕකේ මේකක් වෙනවා. හරි කාලය විසින් අනුකලනය කරාට පස්සේ මම ඒක කිව්වේ නෑ එතනදී. අර ඉම්පල්ස් ඇන්ඩ් මොමන්ටම්. හරි ඉම්පල්ස් ඇන්ඩ් මොමන්ටම් කතාවේදී ඒක මම කියන්න අමතක වුණා. ඒ කියන්නේ ඇන්ගියුලර් මොමන්ටම් එක කොහොමද ගන්න අපි? ඇන්ගියුලර් මොමන්ටම් එක එන්නේ mvr නේ. ඒක තේරෙන්නේ කියන්නේ mvr කියන්නේ ඇන්ගියුලර් මොමන්ට් එක. එතකොට ඕක ගත්තොත් සම්පූර්ණයෙන්ම m not එක. ඒ කියන්නේ මොමන්ටම් එක අරගෙන ඇන්ගියුලර් මොමන්ටම් එක කෝණික ගම්‍යතාව mvr නේ. හරි mvr ඊට පස්සේ ඔතනින් අනුකලනය පාර්ට් එකෙන් එන්නේ ඇත්තටම ඇන්ගියුලර් මොමන්ටම් එක. ඔය tt කියන එක අනුකලනය කරාට පස්සේ මේකේ ඒ සීන් එක තමයි තියෙන්නේ. මම මේක අනුකලනය කරනවා. අනුකල්ල බිංදුවේ ඉඳලා 4 දක්වා 2t ධන 1 dt විශයෙන් අනුකලනය කරාට පස්සේ මෙතන මොකද්ද තව දත්ත තියෙන්නේ? ආරම්භයේ මොකක් හරි සීන් එකක් තියෙනවද? නැහැ නේ. i ඔමේගා i ඔමේගා තමයි ඇත්තටම අපිට අවශ්‍ය වෙන්නේ ig ඔමේගා. ආරම්භයේදී ආරම්භයේ ඩිස්ක් එක දීලා තියෙනවනේ. හරි. ආරම්භයේ ඩිස්ක් එක දීලා තිබ්බට පස්සේ i ඔමේගා ig ඔමේගා 1 දින ඔමේගා 2 වෙන්නේ. හරි. ඕකෙන් දාන්න පුළුවන් ඔය ig ඔමේගා 1 දින ඔමේගා 2 කියන එක. ඒ කියන්නේ කෝණික ගම්‍යතාවය තමයි. හරි කෝණික ගම්‍යතාව වෙනස. කොහොමද එන්නේ කෝණික ගම්‍යතාව ඔක ඇන්ගියුලර් මොමන්ට් එක ගත්තට පස්සේ ඕක අනුකලනය කරලා තියෙනවා කියලා උත්තරේ මෙතන තියෙනවා. මොකද mv mvr නේ කෝණික ගම්‍යතාව. එතකොට v සමානයි r ඔමේගා mr වර්ග ඔමේගා නේ. මෙතන mr වර්ග කියන එකට වෙනුවට දානවා i කියලා. i ඔමේගා. මේක අනුකලනය කරොත් බිංදුව ඉඳලා 4 දක්වා 2t ධන 1. මොකක්ද එන්නේ? 2t වර්ග බෙදීම 2 ධන t බිංදුව ඉඳලා 4 දක්වා
IG කියන්නේ 0.1යි 4000 ඍණ ඔමේගා 2 මේක ගත්තොත් 4ක් 4 16 16 4යි 20යි 20 සමානයි 400 ඍණ ඔමේගා 2 මම හරිද හැදුවා IG 0.1යි රේව් per minute වලින් දීලා තියෙන රේව් per minute වලින් දාන්න බෑ හරි ඒක මට අමතක වුණා ඔමේග දාන්න වෙන්න අපිට මොකෙන්ද රේඩියන් තප්පරයට ඒ කියන්නේ රේඩියන් තප්පරයට මේක ආපහු 4000 දැම්ම වැරදි රේඩියන් තප්පරයට උත්තර දීලා තියෙන්නේ එතකොට මේක 4000 දාන්න වෙන්නේ 2.5 වලින් වැඩි කරලා 60න් බෙදලා ඍණ ඔමේගා 2 ඔතනින් දැම්මොත් මෙතනින් උත්තරේ මේක නෙමෙයි එන්නේ කටියට පේන්නේ නැහැ නේ මම ලියුව මොකක්ද ලියුවද කියලා ඔතනින් අනුකලනය කරාට පස්සේ උත්තරේ එන්නේ 4ක් 4 16යි. ඒ කියන්නේ 4ක් 4 16යි උත්තරේ 20ක් කියලා එනවා මෙතනින්. 20 සමානයි 0.1. ඔක හදලා බලන්න කැල්ලේ උත්තරේ මොකක්ද දෙන්නේ කියලා. 0.1කින් මේ පැත්ත බෙදලා දාන්න. ඒක ලේසි. 20ක් ආ 20.1කින් බෙදුවා 200ක් කියලා එනවා. 200 සමානයි 4000 මයික් එක ඔෆ් කරගන්න කාගේ හරි 418 ඔව් 418.87යි ඔන්න උත්තරයක් එන්නේ ඔමේගා 2 ඔමේගා 2 සමානයි රේඩියන් තප්පරයට ඕකෙන් 200ක් අඩු කරොත් 218.879ක් කියලා නේද රේඩියන් තප්පරයට හැබැයි අපිට උත්තර දීලා තියෙන්නේ මිනිත්තුවට රට කරන්න ඕක කරන්න පුළුවන් මොකද්ද 60න් වැඩි කරලා 2.5 වලින් බෙදන්න මං හැදුවා හරිය නේද හරි එහෙම මොනවද මේ පැත්තට මේක තියෙනවා එතකොට තප්පර 4කට පස්සේනේ කොන්ස්ටන්ට් ෆ්‍රික්ෂන් එකක් තියෙනවා දෙකක් එන විදිහට දෙකයි ෆයි වලින් වැඩි කරලා 60ට බෙදන්න ඩේ පැමිණි තියෙන උත්තරේ නැත්තේ මේක නැති උත්තරයක් ආවා මට clockwise torque එකක් දෙනවා t newton meter in t time the initial angular velocity of the disk 4000යි wave per minute ඊට පස්සේ ගත්ත මේක නෙමෙයිනේ එන්නේ ඔක දැම්ම වැරදිනේ ආරම්භක එක නෙමෙයි අඩු කරන්න අයියෝ මොකක්ද දුවන්නේ දැම්ම විදිය වැරද්දුවා හරි උතන උතන එන්න ඕනේ IG ඔමේගා අන්තිමට තිබ්බ ඔමේගා එන්නේ අඩු වෙන්න ඕනේ ඔමේගා දෙකෙන් ඔමේගා එක කියන එක අඩු වෙන්න ඕනේ ඒකම වැරද්දුවා 0.2යි ඔමේගා දෙක ඔමේගා දෙක ඍණ ඔමේගා එක කොච්චරද 4000 වැඩි කිරීම අර උත්තරේ මේ ඔක් ගත්තොත් 4 4 16 200යි 200
උත්තරේ එන්නේ නැහැ. මොකද ඒ වෙලා තියෙන්නේ? ඔය කල්පනා කරාම උත්තරේ එන්න ඕනේ. උත්තරේ එන්නේ නැත්තේ. මොකක් හරි වැරද්දක් කළාද මම? වැරද්දක් වෙන්නේ කියන්නේ. මම කණ්ඩ පොඩ්ඩක් මෙතන වැරද්දක් බලමු අපම නිදා හදමු. මේක මේ සම්ප්‍රයුක්තයක් ගත්ත එකද දන්නේ නැහැ. වැරදි සම්ප්‍රයුක්තයක් ගන්නවා නැද්ද කියන්නේ. මේක සම්ප්‍රයුක්තයක් ගන්න නැහැ. හරි සම්ප්‍රයුක්තයක් ගන්න තු හදන්න ඕනේ. සම්ප්‍රයුක්තයක් ගන්න නැතුව හදනවා කියන්නේ සම්පූර්ණ එක් ගත්ත අනුකරණය කරොත් if constant friction newton meter acting හරි අනුකර 2t දාන 3 තින දෙක ගානනේ. එතකොට දෙක ගානේ තප්පර දෙකක් කියනවා කියන්නේ දෙකෙන් වැඩි කරොත් අනුකරණ දෙක කියන්නේ අපහු t වලින් එන්නේ. එතකොට එන්නේ තින 2යි දෙක වැඩි කිරීම 4ක්. ඒ තර උත්තරේ මම දෙන්නේ. සමානයි i දශම එකයි ඔමේගා වන්ඩින 4000 රේව් මිනිට් මට වේගෙන් දෙකයි පහ වලින් වැඩි කරනවා තප්පරයට ගන්න 60න් බෙදෙනවා. අනුකර දෙකයි කියන්නේ දෙක t වර්ග t වර්ග කියන්නේ 16යි 16යි ධන 12 ඍණාට ඒත් එන්නේ 20මනේ. ඒකත් අවුලක් කියන්නේ. පොඩ්ඩක් ඉන්නේ ෆ්‍රික්ෂන් ටෝක් එක ක්‍රියාත්මක වෙනවා. මෙතන ෆ්‍රික්ෂන් ටෝක් එක ක්‍රියාත්මක කරනවා කියන්නේ ඒක අඩු වෙනවා නෙමෙයි. එකතු වීමක් නේද වෙන්න ඕනේ. මොකද ඔමේගා තියෙන්නේ මේ පැත්තට මෙහා කැරකෙන්නේ. ඔමේගා මේ පැත්තට එතකොට ඔය ටෝ එකට එකතු වීමක් තියෙන්නේ හරි. ෆ්‍රික්ෂන් ටෝක් එක කැරකෙන පැත්තට විරුද්ධ පැත්තෙන් ටෝක් එක හැමතිස්සෙම ක්‍රියාත්මක වෙන්න ඕනේ. කෑරකෙන්නේ මේ පැත්තට ඔමේගා තියෙන්නේ ලකුණු කරපු පැත්තට ටෝක් එක අනිත් පැත්තට එන්න ඕනේ. ඒක වරද්දගත් එකතු කිරීම. ඕගේ ගානක් ඇවිල්ලා නැහැ මේ 2012 MCQ තිබ්බ සෙට් එකේ තමයි ඕක තිබ්බේ මම අල්ලගත්තේ. දෙකයි t ධන පහ එතකොට අනුකරණය කරලා පස්සේ එන්නේ දෙකයි t ධන පහ dt t විශයෙන් අනුකරල බිඳුව ඉඳලා 4 දක්වා සමාන වෙනවා 0.1යි ඔමේගා ඍණ 4000 2.5 වැඩි බෙදීම කීයක් දෙන්නේ 60යි. ඔක සුළු කරන්න ඕකෙන් උත්තර එන්න ඕනේ හරි. ඕකෙන් සුළු කරන්න උත්තරේ කීය දෙන්නේ කියලා 2යි t ධන පහ අනුකරණය කරනවා කියන්නේ 5 4ක් 4 20යි 20යි 16යි 36යි. හරි 36 සමානයි ඒ කියන්නේ 360 සමානයි ඔමේගා ඍණ 4000 ඩිග්‍රී 2.5 බෙදීම 60නේ. ඕකෙන් ගත්තොත් ඔමේගා සමානයි 360 ධන 4000 වැඩි කිරීම 2.5 බෙදීම 60.
දකින්න වැරදි කොහේ හරි උක අනිත් පැත්තට කරගෙනවත් දන්නෙත් නෑ ඒක හිතා ගන්න වෙන්නේ ඕකේ උත්තරේ ඉන්න විදිහට හැදුවත් 360යි හරි ඕක අනිත් පැත්තට කරගෙන හරි ඒ කියන්නේ ඇංගුලර් ඇසලරේෂන් එක ගන්නේ නෝක ධන කියලා ඕකේ මේ අර එහෙම සීන් එකක් එනවා උත්තරේ එන්නේ නැත්තේ ඒකයි මම මෙතන මේ රින දාගත්තනේ මෙතන ධන වෙන්න ඕනේ හරි ධන වෙන්න හේතුව මොකද්ද ධන වෙන්න හේතුව මෙතන අනුකල්නය කරන්නත් ඕනේ මේ ටෝ එක තියෙන පැත්තට මම ඒ පැත්තටමනේ ගත්තේ ඒ ඔක්කොම මට අමතක වුණා හරි මේකේ කාර්යයක් වුණා ඒක ටෝ එක තියෙන පැත්තට ඒ කියන්නේ ටෝ මේ දෙක එකතු වෙනවා 2t මේ පැත්තටමනේ මම ආපහු කියන්නේ ඒක හැදෙන විදිය මේ මට පැටලුණා පොඩ්ඩක් ගන්න හරි මෙතන ටෝ එක අපිට දීලා තියෙනවා 2t ධන 3ක් කියලා ටෝ එක දීලා තියෙනවා ඒ කියන්නේ t කාලයත් එක්ක ටෝ එක විතර වෙනවා ඒ මදිවට තව ටෝ එකක් තියෙනවා මේ ෆ්‍රික්ෂන් ටෝ කියන එක ෆ්‍රික්ෂන් ටෝ එක කොහොමද තියෙන්නේ මේ පැත්තට 2 නිව්ටන් මීටර තියෙන්නේ මොකද මේක චලනය වෙනවා කියලා දාලා තියෙන්නේ ආරම්භයේදී ඔමේගා මේ පැත්තට හරි ඔමේගා මේ පැත්තට මෙයා භ්‍රමණය වෙනවා නම් ෆ්‍රික්ෂන් ටෝ කියුක අනිත් පැත්තට ක්‍රියාත්මක වෙනවනේ භ්‍රමණය දිශාවට විරුද්ධව අතරනේ ඒතකොට මේ දෙකම ටෝටල් ටෝ කියු එක ගත්තොත් මේ දෙකම එකතු වෙලා යන්නේ 2t ධන 5 කියන එක කියලා හරි එහෙම આવොත් අපිට මේ මොමන්ට් එක හොයන්න ඒ කියන්නේ ඇන්ගියුලර් මොමන්ට් එක ගන්න නම් කෝණික ගම්‍යතාවය ගන්න නම් තප්පර 4ක් කාලය ඇතුළේ මෙන්න මේක තමයි අනුකලනය කරන්න ඕනේ අනුකල t ඒ කියන්නේ අනුකල 2t ධන 5 බිඳුව ඉඳලා 4 දක්වා dt විශේෂ මේ සම්පූර්ණ එක්කෙනාම හරි මෙයාව සමාන වෙන්නේ ඇත්තටම මෙයාගේ ඉම්පල්ස් එක ගන්න මේ පැත්තට ඒ කියන්නේ කෝණික ගම්‍යතාවය ගමනින්න ඔය පැත්තට ඒ කියන්නේ මේ අනුකලනය කරන්නේ ඔය පැත්තටමනේ එතකොට මේ 0.1යි මම මේ පැත්තට තියෙන ඔමේගා එක අවසානයේ ඔමේගා කියලා දාගන්නවා ආරම්භක ඔමේගා එක තියෙන්නේ මේ පැත්තට එතකොට ඍණ ආපහු ඍණ ඔමේගාක් නෙන්නේ එතකොට ධන වෙලා එන්නේ හරි ඒක මට ධන අමතක වුණා මෙතන ධන කියලා එන්නේ ඒක තමයි මම මෙතන ධන කරේ ධන කරලා පස්සේ උතනින් ඔමේගාට උත්තරේ එනවා ඕක සුළු කරලා ගත්තට පස්සේ උතනින් උත්තරේ එයි 58 ගණක් වගේ අන්තිමට ඕක ආපහු මිනිත්තුවට ඒ කියන්නේ මිනිත්තුවට වට කරන්න මිනිත්තුවට රට කරලා පස්සේ උත්තරේ එනවා ඍණ 562ක් කියලා ඒ ඔමේගාට ඍණ 562යි 0.25යි ඔන්න උත්තරයක්ේ රේව් මිනිත්තුවට වාට මිනිත්තුවට වට ඔතනින් ඇත්තම රිනවුනේ යයි අන්තිම මේ කෝණික ප්‍රවේගය මම ඔමේගා අරන් තියෙන්නේ මේ පැත්තට මේ පැත්තට නෙමෙයි මේ තප්පර 4ක් අවසානයේ කෝණික ප්‍රවේගය තියෙන්නේ මේ පැත්තට හරි එතකොට ඔමේගා මේ පැත්තට සමානයි ඇන්ටි ක්ලොක් වයිස් 562යි 2.5යි ඒ කියන ආසන්න වශයෙන් උත්තරේ තියෙන අපිට සීනි ගන්න හරි අර අනුකල්නය කරලා දිශා මට අමතක වුණා අනිත් එක මේ අර මේවා දෙකම ටෝකියෝ දෙකම එකතු කරගෙන මම කලින් ඊට පස්සේ යවලගේ අර දිශාව මතක කරගන්න මට සාමාන්‍යයෙන් ඔය ගානක් ඇවිල්ලා නැහැ මොකද ඇසලරේෂන් ඩයග්‍රෑම් දුන්නාට පස්සේ ඒ ගානත් එක්ක සම්බන්ධ කරලා තමයි දීලා දෙන්නේ ඔයගේ අනුකල්නේ දාලා මොමන්ටම් ඉම්පල්ස් වලින් ගණන් ඇවිල්ලා නැහැ හරි ඒ ටික නම් පොඩි පොඩි ගණන් ටිකක් තියෙන්නේ ඒ ටික හදන්න පුළුවන් ඊට පස්සේ අපි අංක මේකට මොකේදද මේ සිංගල් ඩිග්‍රෝ ඒ කියන්නේ ভাইබ්‍රේෂන් වලට මෙකැනිකල් ভাইබ්‍රේෂන් මොකක්ද මෙකැනිකල් ভাইබ්‍රේෂන් අපිට තියෙනවා කියලා දාලා තිබ්බේ මේ ෆ්‍රී බොඩි ෆ්‍රී බොඩි ඩයග්‍රෑම් එක ඒ කියන්නේ ෆ්‍රී ভাইබ්‍රේෂන් විතරනේ ෆෝස් ভাইබ්‍රේෂන් මම කියන්නේ නැහැ අර කවුරු හරි අහලා තිබ්බේකට මේ ප්‍රොෆෙසර් දාලා තිබ්බ ආන්සර් විදිහට මේ ඒ කියන්නේ රිප්ලයි කරලා තිබ්බේ ෆ්‍රී බොඩි ඩයග්‍රෑම් නැත් මොකද්ද ෆ්‍රී ඇසලරේ ෆ්‍රී ভাইබ්‍රේෂන් එනකන් විතරයි එනවා කියලා නේ තිබ්බේ ෆෝස් ভাইබ්‍රේෂන් නැහැ
මේ ගන්න මේ ගන්න ඉස්සෙල්ලා මම නිකන් normal current එකක් හදන්න. normal current එක කියන්නේ මේ බලමු තියෙන්නේ මොනවද කියලා. හරි. සාමාන්‍යයෙන් vibration එක කතා කරන්නේ සරලමාත්‍රී චලිතම තමයි. හරි. ඒ කියන්නේ සරලමාත්‍රී චලිත වගේම දේවල් ටිකක් තියෙන්නේ. අර ඊට එහා පොඩ්ඩක් ගිහිල්ලා undamped vibration ඊට පස්සේ damped free vibration ඔහම ටිකක් පොඩ්ඩක් විස්තර කරනවා. undamped free vibration. ඒ කියන්නේ මේක undamped free vibration මේකෙන් කියන්නේ මොකක්ද? undamped free vibration කියන්නේ අපි සාමාන්‍යයෙන් කතා කරන සරලමාත්‍රී චලිත මේල් වලට කතා කරපු ඒක ගැන කතා කරන්නේ. ඊට පස්සේ අපිට සාමාන්‍යයෙන් ඕකනේ මේ වැදගත් වෙන්නේ මොකද්ද? අපිට මේ ඕක අපි සාමාන්‍යයෙන් දන්න දෙයක් නේ. ඕකෙන් ගණන් හදන්න කොහොමත් වෙන්නේ. damped free vibration එක තමයි වෙන්නේ. undamped නෙමෙයි damped free vibration. ඕක undamped කියන කැලේ කැපෙනවා. un කියන කැලේ කැපිලා damped free vibration. හරි. අපි බලමු damped free vibration එක කියන්නේ මොකක්ද? සාමාන්‍යයෙන් damped free vibration එක කියලා ගන්නේ අපි ඒ කියන්නේ අපි කතා කරන සරලවන්තී ගානටම ස්ප්‍රින් එකක් නම් තියෙන්නේ. සාමාන්‍ය ගොඩක් ස්ප්‍රින් එක කියන්නේ මේකේ එල්එල් වල තන්තු කතා කරන්නේ. ඒ වුණාට මේක ස්ප්‍රින් එක කියන්නේ අපි ඩෑම්ප් එකක් දාන. ඒ කියන්නේ මොකක් හරි ෂොක් ඇබ්සෝබර්ස් දාන්න. අපි වාහන වල එහෙම තියෙන ෂොක් ඇබ්සෝබර්ස් ඒ වගේ ෂොක් අර ভাইබ්‍රේෂන් එක ඒ කියන්නේ අර ভাইබ්‍රේට් කරනවා කියන්නේ ඔසිලේට් කරනවා කියන්නේ සිස්ටම් එකේ ඔසිලේෂන් එක නවතින්න ඉක්මනට අපි ඩෑම්පර්ස් දානවා. ඒ ඩෑම්පර්ස් එක්ක එද්දි තමයි පද්ධති ගැන තමයි මේකෙදි කතා කරන්නේ. හරි නෝමල් පද්ධතියක් තිබ්බොත් මේගොල්ලෝ මේ දීලා දෙන ඉක්වේෂන් එක ගත්තොත් හිතන්නකෝ මෙහෙම එකක් තියෙනවා කියලා. ඩෑම්ප් එකක් සමානයි ඩෑම්පින් කොන්ස්ටන්ට් එකක් කියලා තියෙනවා. ඩෑම්පින් කොන්ස්ටන්ට් එක ඒකවල තියෙනවා C කියලා. ඩෑම්පින් කොන්ස්ටන්ට් එක C. සාමාන්‍යයෙන් ওই C කියන එක රඳා පවතින්නේ මොකක් මතද? C කියන එක ප්‍රොපෝෂනල් වෙන්නේ රිලේටිව් වෙලොසිටි එකට. C කියන එක ප්‍රොපෝෂනල් වෙන අනුලෝම සමානුපාතික වෙනවා රිලේටිව් වෙලොසිටි. සාමාන්‍ය x dot කියලා ගන්නේ සරලවන්ති සිම්පල් හාමොනික් මොෂන්ස් වල x dot කියන්නේ ප්‍රවේගයෙන් අපි සාමාන්‍යයෙන් ගන්න x dot ප්‍රොපෝෂනල් වෙනවා. එතකොට සාමාන්‍යයෙන් අපි මේකෙන් ගන්නෙ බලයක් හරි ඩැම්පින් කොන්ස්ටන්ට් එකයි ප්‍රවේගය සම්බන්ධ කරලා අපි බලයට ප්‍රකාශනයක් ලියනවා. ඩැම්පින් ෆෝස් එක සමාන වෙනවා cx dot. මේක x dot කියන එක මොන පැත්තට තිබ්බත් සාමාන්‍යයෙන් x dot එක ඔයගොල්ලෝ දන්නවනේ දැන් අපි මේ පැත්තට මැන්නට සිම්පල් හාමොනික් මෝෂන් එකේ x කියන එක ඉක්විලිබ්‍රියම් පොයින්ට් එකේ ඉඳලා x dot තියෙන්නේ මේ පැත්තට x double dot තියෙන්නේත් මේ පැත්තට. හරි. එතකොට x dot මේ පැත්තට මැන්නට fc කෙනෙක් ක්‍රියාත්මක වෙන්නේ මේ පැත්තට. හරි. fc ඔය පැත්තට ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ ভাইබ්‍රේට් ඒ කියන්නේ මේ fc ඔය පැත්තට ක්‍රියාත්මක වෙන හැම අවස්ථාවෙම ভাইබ්‍රේෂන් එක තියෙන්නේ පල්ලෙහාට නම්. ඒ කියන්නේ ඒ ভাইබ්‍රේෂන් එක කියන්නේ මේ මොකක් හරි අපි ගත්ත එක පල්ලෙහාට අවිල්ල නම් පල්ලෙහාට එීමක් නම් තියෙන්නේ. ඒ කියන්නේ මෙයා පල්ලෙහාට එනවා නම් ඔය FC කෙනෙක් උඩට ක්‍රියාත්මක වෙනවා. හරි. ඒ කියන්නේ හැමතිස්සෙම චලනය වෙන දිශාවට විරුද්ධ දිශාවට තමයි තියෙන්නේ. මොකද චලනය ඉක්මනින් නවත්ත ගන්නනේ ඩැම්පර්ස් දාන්නේ. හරි. ඊට පස්සේ බලමු සාමාන්‍ය අපි ඩයග්‍රෑම් එකක් ගමු. පොඩි ඩයග්‍රෑම් එකක්. මේ වගේ එකක් තියෙනවා. ප්‍රවේගයක් තිබ්බොත් විතරයි ඩැම්පර්ස් ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ ඩැම්පින් ෆෝස් එකක් එන්නේ. ඩැම්පර්ස් සාමාන්‍යයෙන් මෙහෙම නිකන් යෝගට් කප් එකක් වගේ තියෙන්නේ. මෙහෙම එකක්. මේ ෆ්ලෝ එක කියලා හිතන්නකො. මේ ස්ප්‍රින් එකක් තියෙන ස්ටිෆ්නස් එක K1 වන K කියලා දාන්න K1 ස්ප්‍රින් එකක් මෙයාගේ ඩැම්පින් කොන්ස්ටන්ට් එක C සාමාන්‍යයෙන් හරිද මෙයා මේ මොහොතේ ඉඳලා මෙහෙම ස්ප්‍රින් එකක් මත මේ M කියන ස්කන්ධය තිබ්බට පස්සේ මෙයා පොඩි විස්ථාපනයක් දක්වනවානේ. ඒ කියන්නේ පොඩි විස්ථාපනයක් දක්වලා මෙයාගේ මේ පොයින්ට් එකේ ඉඳලා ඉක්විලිබ්‍රියම් පොයින්ට් එකට එනවා. මෙතන නම් කෙලින් මේකවල ඉක්වේෂන් එක ඩිරයිව් කරලා තියෙනවා. මම පොඩ්ඩක් අර ඒකට වඩා චුට්ටක් හදලා පෙන්නනම් කොහොමද එන්නේ කියලා. ඒතකොට ගාන හදන එක තේරෙනවා කට්ටියට. හරි මේ ඉක්විලිබ්‍රියම් පොයින්ට් එකට අඳින්නේ. ඩැම්පින් කොන්ස්ටන්ට් C ස්ටිෆ්නස් එක K. ගත්ත පස්සේ මෙයානේ. එතකොට මේ පළවෙනි අවස්ථාවේ ඉඳලා මෙයා ඩෙල්ටා ඒ කියන්නේ මේ ස්ප්‍රින් එක ඩෙල්ටා මං ඩෙල්ටා x කියලා ගත්තොත් මේ සිම්පල් ඩෙල්ටා x කැපිටල් ඩෙල්ටා දෙන්නේ. ඩෙල්ටා x කියන ප්‍රමාණය මේ පල්ලෙහාට මොකද්ද සම්පීඩනය වෙලානේ තියෙන ස්ප්‍රින් එක පල්ලෙහාට තෙරපිලා තියෙන්නේ. එතකොට ඒ අවස්ථාවේදී මේකේ සමතුලිතතාවට F සමානයි මේ දැම්මොත් මොකක්ද වෙන්නේ? kx කියන එක සමාන වෙනවා. හරි kx නෙමෙයි k ඩෙල්ටා x හරි k ඩෙල්ටා x k ඩෙල්ටා x කියන එක සමාන වෙනවා mg කියන එක කෙනාට.
හරි මෙයාගේ ස්කන්ධ mg නේ හැබැයි උතන ඩැම්පින් කොන්ස්ටන්ට් එකෙන් බලපෑමක් එන්නේ නැහැ මොකද ඒකෙන් බලයක් එන්නේ නැත්නම් මෙයා ඉස්සෙල්ලා ඉක්විලිබ්‍රියම් පොයින්ට් එක නේද ගත්තා ඉක්විලිබ්‍රියම් අවස්ථාවේදී ප්‍රවේගයක් නැහැ ඒ හින්දා හරි ඊට පස්සේ බලමු අපි මෙතනට වඩා මොකක් හරි ඉක්විලිබ්‍රියම් පොයින්ට් එකේ ඉඳලා මේක පරිහින් දා ගන්න අවශ්‍ය නම් k delta x කියන එක සමාන වෙනවා mg ට මම ඊට පස්සේ දාගන්නම් ඉක්විලිබ්‍රියම් පොයින්ට් එකනොත් පල්ලෙහාට x දුරක් විස්ථාපනය කරන එක පොඩි x දුරක් විස්ථාපනය කරලා සරණාර්ථී චල සිම්පල් හාමොනික් මෝෂන් එක බඩපත් කරනවා මෙතනදී c මේක මම ඒ c එක දාන්න නැතුව හැමතැනම දැම්ම හින්දා මෙයාගේ මෙතන ඉඳන් ගත්තොත් මොකක් වෙනවද මෙතන මේ පොයින්ට් එකේ ඉඳලා x දුරක් පල්ලෙහාට විස්ථාපනය කරනවා කියන්නේ මෙයාට x ඩබල් ඩොට් එක මේ පැත්තට තියෙනවා x ඩොට් එක මේ පැත්තට තියෙනවා මෙයා මත ක්‍රියාත්මක වෙන බල මොනවාද මෙහෙට kx ධන දැන් ක්‍රියාත්මක වෙනවා ඩෙල්ටා x ගන්නේ ඉක්විලිබ්‍රියම් පොයින්ට් එකේ ඉඳලා මම පල්ලෙහාට ඇද්දේ kx ධන ඩෙල්ටා x එකක් ක්‍රියාත්මක වෙනවා මෙතනින් cx ඩබල් ඩොට් එකක් ඉහළට ක්‍රියාත්මක වෙනවා මේකට f සමානයි මේ පල්ලෙහාට දැම්මොත් x ඩබල් ඩොට් තියෙන දිශාවට මේ පල්ලෙහාට mg කියන එක තියෙනවා mg ඍණ k වතාවක් x ධන ඩෙල්ටා x ඍණ cx ඩබල් ඩොට් ඩැම්පින් ෆෝස් එක සමාන වෙනවා m x ඩබල් ඩොට් mx ඩබල් ඩොට් ඩබල් ඩොට් එකක් mx ඩබල් ඩොට් වලට එනවා ඊට පස්සේ මොකද කරන්න පුළුවන් මම මෙතනින් ගත්තා mg සමාන k ඩෙල්ටා x නේ ඔය කොළ පාටින් දාපු එක එතකොට මේ ඩෙල්ටා mg k ඩෙල්ටා x කට මේ mg කැපිලා යනවා මොකක්ද දෙන්නේ මට මේ ඔක්කොම ඍණ පැත්තේ තියෙන ඔක්කොම එහා පැත්තට ගෙනියලා mx ඩබල් ඩොට් ධන kx ධන x එක අන්තිමට එන විදිහ ලියන්න mx ඩබල් ඩොට් ධන cx ඩොට් ධන kx සමානයි බිඳුව හරි ඕක තමයි මෝෂන් එකේ මේක ඉක්වේෂන් එක හරි ඒ කියන්නේ මේ ඔය ඩැම්පර්ස් දාලා තිබ්බට පස්සේ එන මේ මෝෂන් එකේ ඉක්වේෂන් එක තමයි මේ දීලා තියෙන්නේ අපි ඔක පොඩ්ඩක් ඊට පස්සේ හදා ගන්නවා x ඩබල් ඩොට් ධන c බෙදීම m ධන k බෙදීම m x සමානයි බිඳුවයි ඔමේගා කියන්නේ මොකද්ද මේ පදයට අදාළව ඒ කියන්නේ ෆ්‍රීකවන්සි එක නැචරල් ෆ්‍රීකවන්සි එක නැත්තම් ඩැම්පින් එක නිකන් ඇන්ගුලර් ෆ්‍රීකවන්සි එක ගත්තොත් ඔමේගා සමානයි මූල k බෙදීම m නේ ඒ තියෙන්නේ ඒක මෙතනින් හම්බ වෙනවා ඒ වගේම තමයි මෙතන අපි මේ පොඩ්ඩක් ඊට ඩැම්පින් රේෂියෝ කියලා එකක් සම්බන්ධ කරගන්න ඩැම්පින් කොන්ස්ටන්ට් එකට සම්බන්ධ වෙන එක ඒක දානවා මෙහෙම මම ලියන්නම් ඒක එකපාරම 2 බීටා ඔමේගා 2 බීටා ඔමේගා x ඩොට් එතන x ඩොට් එක දාලා නැහැ x ඩොට් ධන k බෙදීමෙන් වෙනකොට ඔමේගා වර්ග x සමානයි බිඳුව. ඔතන ඇත්තටම බීටා කියන්නේ මෙහෙම එකක්. ඔතන තේරෙන්නේ නැද්ද බීටා කියන්නේ මොකද්ද කියලා? c බෙදීම 2m ඔමේගා. බීටා. ඔය බීටා කියන එක ඩැම්පින් රේෂියෝ එක. හරි. ඩැම්පින් රේෂියෝ එක බීටා. ඊට පස්සේ උතන ඒගොල්ලෝ කතා කරනවා මේ මම ඊට පස්සේ තියරි ටික කතා කරන්නේ මොනවද තියෙන්නේ මේ ඕකට සොලියුෂන් එකක් දෙන්න x සමානයි ඔය එතනින් පස්සේ ඩිෆරන්ෂියල් ඉක්වේෂන් එකක් ඒ කියන්නේ ඩිෆරන්ෂියල් ඉක්වේෂන් එකක් විසඳන හැටි ඔක උත්තරේ එන්නේ a සමානයි x සමානයි a e ලැම්ඩා t ඊට පස්සේ ඔය ලැම්ඩාට උත්තර දෙකක් ගන්න එක තමයි තියෙන්නේ උතනින් ලැම්ඩාට එන උත්තරේ තමයි ලැම්ඩාට එන උත්තරේ ලැම්ඩා සමානයි ඍණ බීටා ධන හෝ ඍණ ඍණ බීටා නෙමෙයි ඍණ බීටා ඔමේගා ඍණ බීටා ඔමේගා ධන හෝ ඍණ වර්ගමූලය තුල බීටා වර්ග ඍණ එක ඊට පස්සේ මොකද්ද කියන්නේ මෙතන බීටා විශාලයි එක වුණොත් ලැම්ඩා තාත්වික සංඛ්‍යාවක් නෙන්නේ එතකොට කියනවා මේක ඕවර් ඩැම්ප් වෙනවා කියලා මේ සිස්ටම් එක ඒ කියන්නේ මේ ভাইබ්‍රේෂන් සිස්ටම් එක ඕවර් ඩැම්ප් වෙනවා කියන මේ වගේ අවස්ථාවක ඕවර් ඩැම්ප් පොඩ්ඩක් කියන්න නිකන් වෙන දේ ඕවර් ඩැම්ප් බීටා සමානයි එක වුණොත් මේක ක්‍රිටිකලි ඩැම්ප් වෙනවා ක්‍රිටිකලි ඩැම්ප් වෙනවා ඊට පස්සේ බීටා කුඩායි එක වුණොත් මේක අන්ඩැම්ප්ට් වෙනවා ඒ කියන්නේ
අන්ඩර් ඩෑම්ට් එන්නේ අන්ඩර් ඩෑම්ට් මේ අන්ඩර් ඩෑම්. හරි අන්ඩර් ඩෑම්ට් නම් මේක. හරි ඊට පස්සේ ඔක ඉක්වේෂන් එකක් තියෙන. ඉතින් හට තියරි නෝට් එකේ තියෙනවනේ. කට්ටිය ඊට පස්සේ තියෙන ටික මම කියන්නේ නැහැ සාමාන්‍ය මූලික ටික ඔක. ඊට පස්සේ අර අන්ඩර් ඩෑම් මේද අවස්ථාව වෙන දෙයක් කිව්වොත් එහෙනම් මේකද ඕවර් ඩෑම් වෙනවා කියන්නේ සාමාන්‍යයෙන් ඕකදි වෙන්නේ අර චලිත ඒ කියන්නේ සිම්පල් හාමොනික් මොෂන් එක නැත්තම් ভাইබ්‍රේෂන් නොවි මෙයා ඉක්විවලන්ටම එයාගේ ভাইබ්‍රේෂන් නැතුව සමතුලිත අවස්ථාවකට අරන් එනවා. ක්‍රිටිකලි ඩැම්ප් අවස්ථාවේදී වෙන්නේ මෙයාගේ අර ভাইබ්‍රේෂන් එක වෙන්නේ නැතුව එන්න පුළුවන් අඩුතම කාලෙදී. ඒ කියන්නේ ඊටමත් ඉක්මනින්ම අර නිශ්චලතාවයට පත් වීම තමයි මෙයාගේ සිද්ධ වෙන්නේ. මෙයාගේදී තමයි ඔසිලේෂන් එක වෙලා වෙලා යම් තාක් දුරකට වෙලා යම් වෙලාවක් වෙලා තමයි යාගේ විස්තරය නැති වෙලා යා මේ අඩු වෙලා යන්නේ. හරි. B ගුඩයි එක වෙනකොට අන්ඩර් ඩැම්ප් වෙනවා. තේරෙන්නේ නැති කියලා හිතනවා. සාමාන්‍යයෙන් ඔකට තව සූත්‍රයක් මේකවල දීලා තියෙනවා මේ අපි පාවිච්චි කරන සූත්‍රෙම XT කියන සූත්‍රය එක ලියන්න. මේව නම් වැඩි භාවිතයක් නෑ උනට මතක තියාගන්න හොඳයි හරි. AE ඍණ බීටා ඔමේගා T ඔය බීටා කුඩායි එක වෙනස්තාව සඳහා මේක උත්තරේ හරි යෝග. A ඍණ බීටා ඔමේගා T වතාවක් cos ඔමේගා D T ඍණ 5. එතකොට මේ 5 කියන කෝණේ ඔක්කොම නේව මොකක්ද ඔමේගා D කියන්නේ? ඔමේගා D සමාන වෙනවා ඔමේගා වතාවක් එක ඍණ බීටා වර්ග. හරි. ඔය ටික දැන් තව එකක් තියෙනවා විස්තරයට සම්බන්ධ කරලා ඒකත් ඔය ln වලින් තියෙන ln ඒ බෙදීම ඒක තියරිය තියෙනවා අපි ගණන් හදද්දි බලමු හවු වුණත් ඒ ටික හදමු. හරි ඊට පස්සේ මම නෝමල් ගානක් හදනවද එකපාරට මේක හදනවද? මම පොඩි නෝමල් ගානක් හදලා ඉන්නම්කෝ. විනාඩියක් දෙන්න ගානක් දාගන්න. අපේ මේකේ නිකන් නෝමල් ගණන් තිබ්බද? ලෙක්චර් ස්ලයිඩ් වල හදපු ගණන් තියෙන ඔක්කොමනේ. ඔය දැම්ම ගාලා බලන්න.
A flywheel of mass 10 kilogram and radius of gyration 0.3 meter makes a rotational oscillations under the control of a torsion spring of spin stiffness Newton meter radiator. A viscous damper is fitted and it is found experimentally that the amplitude is reduced by a factor of 100 over any two of 100 over any two complete cycles. Calculate the damping ratio. හරි. ඕක හදද්දී අර මං කිව්වේ කොහොමද? හරි මම කතා කරමු නැති එක. මොකද්ද කරන්න තියෙන්නේ? damping ratio එකට කතා කරන්නේ ln. අතන තියෙන්නේ ln සූත්‍රය. මෙහෙම ගමු. complete two cycles නේ. එතකොට R වෙනුවට එන්නේ 2 ln. මෙහෙම සූත්‍රයක් තමයි උතන දෙන්නේ. හරි ඒගොල්ලෝ. ln AR බෙදීම AR ධන 1 සමාන වෙනවලු 2.5b බීටා බෙදීම 1 ඍණ බීටා වර්ගය. මෙන්න මෙහෙම ඒගොල්ලෝ සූත්‍රයක් දෙනවා. ඔය සූත්‍රයෙන් තමයි මේ ගාන හදන්න වෙන්නේ. කොහොමද හදන්නේ? මේගොල්ලෝ ගානේ මොකද්ද කියන්නේ? මේගොල්ලෝ ගානේ මේ යටම කියනවා is cos damper found currently that amplitude is මේ ওই විස්තරයට හැබැයි දෙන්නේ හරි. ඔය සූත්‍රය දෙන්නේ මේ ln කියන එක මේ විස්තරය හරි. ඒ කියන්නේ මොකක් හරි අවස්ථාවක විස්තරය ඒක තමයි තියෙන්නේ. ඔයිට වඩා ලේසි අර අපිට අනිත් එක ගත්තා නම්. ඔකත් ලේසි. ලෝගරිතමික් ඩික්‍රිමන්ට් එක ඔය දීලා තියෙන්නේ. viscous by a factor of 100 over any two complete cycles. Over any two complete cycles කියන්නේ මොකද්ද? සම්පූර්ණ වක්‍ර දෙකක් ගියාට පස්සේ කියන්නේ ඔසිලේෂන් වේව් එක ගන්නොත් එහෙනම් මෙහෙම එකක් නෙන්නේ. ඔක අඩු වෙවි යන හින්දා පොඩ්ඩක් අඩු වෙවි යනවා. මහම එකක් නෙන්නේ. ඒකට සම්පූර්ණ සයිකල් දෙකක් ගියාට පස්සේ සම්පූර්ණ සයිකල් දෙකක් යනකොට මේකයි ගිහිල්ලා මෙතන ඉවර වෙනකොට මෙයාගේ මේවක කියනවා 100 කියලා 100කින් වෙනස් වෙනවා කියන කම්ප්ලීට් සයිකල්ස් දෙකක් ගියාට පස්සේ එතකොට මට මෙහෙම ගන්න පුළුවන් මෙතන ඕන ඒ ln ඒ එක එකේ ඉඳලා ගන්න වෙන්නේ මොකද්ද සයිකල්ස් දෙකක් ගියාට පස්සේ එකේ ඉඳලා කියනවා සයිකල් දෙකක් ගියාට පස්සේ කියන්නේ කම්ප්ලීට් සයිකල් දෙකකට පස්සේ මේක එහෙම එකක් නේ කියන්නේ ඒ කියන්නේ over any two complete cycles කියන්නේ cycles දෙකක් ගිහලා සම්පූර්ණවට දෙකක් ගියාට පස්සේ කියන දාසනේ කියන්නේ පළවෙනි එකෙන් පටන් ගත්තොත් තුන්වෙනි එක කියන එක ඒකට වඩා මේ සමීකරණ පාවිච්චි කරන්න එපා. හරි සාමාන්‍යයෙන් මේකට වඩා අනිත් එක ලේසි ඔය වගේ තුන්නට පස්සේ මේක පාවිච්චි කරන්න. ඔය තියෙන්නේ ඇත්තටම AR බෙදීම AR දැනෙක් කියන්නේ එක සයිකල් එකකට පස්සේ අනිත් සයිකල් එකේ තියෙන දෙක. ඒ කියන්නේ පළවෙනි සයිකල් එක යනවා එහෙම ගන්න තියෙන බලමු. ඒකද කියන්නේ කියලා. මේ සූත්‍ර පාවිච්චි කරන්න. තව සූත්‍රයක් තියෙනවා ln ඒක බෙදීම an කියලා. සාධාරණ ඕනමෙන් එකකට හදන්න පුළුවන්. සමානයි 2යි n එකයි 5 බීටා එනක බෝඩ් එකේ පේන්නේ දැන් හරිද? දැන් හරි. ඒක රෙකෝඩ් වෙන්නේ නැතුව තියෙනවා. 2යි n එකයි 5 බීටා බෙදීම එක ඍණ බීටාගේ වර්ගය හරි. හිරෝනේ බීටාගේ වර්ගය. ඕක. ඔතන n සමානයි මොකද්ද වෙන්නේ? n සමානයි කියන්නේ කම්ප්ලීට් සයිකල් දෙකක් ගියාට පස්සේනේ. කම්ප්ලීට් සයිකල් දෙකක් කියනවා. පළවෙනි සයිකල් එක යනවා ඊගාවට සයිකල් එකක් යනවා. n සමානයි 2 3 දෙන්න ඕනද? ඔතන n කියන්නේ මේ
සයිකල් ගන්න හරි يعني කීවෙනි සයිකල් එකේද කියන අදහස් තමයි ඉන් කියලා දෙන්නේ එන්න වලට 3 දෙන්නේ 2 දැන් හිතන්නේ මට ප්‍රශ්නේ තියෙන්නේ සයිකල් දෙකක් ගියයි කියන්නේ පළවෙනි සයිකල් එක ගියා දෙවෙනි සයිකල් එක ගියා එන්නෙනි සයිකල් එකේදී ඩෑම් අනුපාත තමයි තියෙන්නේ කියන්නේ සයිකල් දෙකක් කියවුනාට පස්සේ අන්න උතන n සමාන දෙක තමයි එන්නේ අපි දාලා බලමු ඒ එක බෙදීම ඒ දෙක සමාන වෙනවා දෙකයි අර උත්තරේම දැම්මත් අවුලක් නැති වෙනවා ඉස්සෙල්ලා මම ලියපු සූත්‍රය n සමානයි දෙකම හින්දා මේක මේකට උත්තරේ නේද කියලා දීලා දෙන්න. එහෙම නැති වුණොත් n සමාන 3 අවස්ථාව හරි n සමාන 2 3 දෙන්න කියන මට පොඩි ගැටලුවක් ආවා. ඒ එක වෙදී මේ දෙක මේගොල්ලෝ කීයක් දීලා දෙන්නේ? මේගොල්ලෝ ගානේ කියනවා 100 වලින් වෙනස් වෙනවා කියලා ෆැක්ට් එක. reduced by a factor of 100 over any two complete cycles. ඒ කියන්නේ over any two complete cycles කියවම මේ අදහසනේ. පළවෙනි එක දෙවෙනි එකෙන් පස්සේ 100 වලින් වෙනස් වෙලා තියෙනවා. ln 100 2.5 බීටා වර්ගමූල කරන බීටා වර්ග. ඔය කැල්ල එකේ ගහුවොත් උත්තරේ එයිනේ. චුට්ට කැල්ල එකේ ගහලා උත්තරේ කියන්නේ මේ වෙලා ගියොත් එහෙම කැල්ල එකේ. වින්ඩෝෂන් 5.9ක් වගේ පහයි නමයක් දාවේ. ආ වින්ඩෝස් 5.9ක් ආවේ. ඒ කියන්නේ ඕක නෙමෙයි හරි දෙන්නේ. උතන සාමාන්‍ය 3 එන්න ඕනේ. ඩැම්පින් ටෙස්ට් එකට. ඉන් සමානය 3 අවස්ථාව. ඒ කියන්නේ සයිකල් දෙකක් කම්ප්ලීට් වුණාට පස්සේනේ කියන්නේ. ඉන් සමානය 3 සමානයි 3 එන්න ඕනේ. මෙතන පළවෙනි සයිකල් එකේ පළවෙනි සයිකල් එක ඉවරනාට පස්සේ ඉඳලා තුන්වෙනි සයිකල් එක පළවෙනි සයිකල් එක දෙවෙනි සයිකල් එක වෙලා තුන්වෙනි සයිකල් එක. මෙතන උත්තරේ දෙකයි. එතකොට වැඩිවීමක් දෙන්න අඩුවීමක් දෙන්න පොඩ්ඩක් අඩු වෙනවනේ. එතකොට ln 100 මේක උත්තරේ මොකක්ද දෙන්න 4.5 බීටා වින්ඩෝෂන් 3.4.4 ආයෙක උත්තරේ නෝනේ. හරි. මෙතන මට පැටළුනේ ඔය සයිකල් දෙකක් කිව්වට පස්සේ ඒ කියන්නේ මේ අර නිකන් ඒක තේරුන්නේ නැතුව ඒ කියන්නේ over two complete cycles කිව්වහම අර පළවෙනි එක සයිකල් එක ගිහිල්ලා එතන පළවෙනි සයිකල් එක ගිහිල්ලා ආපහු දෙවෙනි සයිකල් යන එකට එනවද නැත්නම් තුන්වෙනි සයිකල් එකේදී ඇම්ප්ලිටියුඩ් එක තුන්වෙනි එකට යද්දිද කියන අදහස. මේකේ තියෙන තුන්වෙනි එකට යද්දි වගේ එකක් තියෙන්නේ. over two complete cycle ඒ කියන්නේ complete cycle දෙකක් ඉවර වෙන්න ඕනේ. මෙතන පටන් ගන්න පළවෙනි සයිකල් එකෙන්. එතකොට පළවෙනි එක ගියා දෙවෙනි එක ගියා තුන් එන්න එන්න ඕනේ 3. n එක 3 වෙනකොට තමයි අරක වෙලා තියෙන්නේ. හරිනේ ඒ ඉක්වේෂන් එක දාන හැටි තේරෙනව නේද? 3 4 4යි. ඒක තේරෙනවා ඇති කියලා හිතනවා. ඒක දාන්න යට මේක එක සූත්‍රයක්. සාමාන්‍යයෙන් ඕක පළවෙනි එකේ ඉඳලා කොච්චරකින් මේ වෙනවද කියන එක අපිට සාමාන්‍යයෙන් ඔයගේ ගණන් දුන්නාම වෙන්න පුළුවන්. නැත්නම් එක ළඟ දෙගන්න. ඒ කියන්නේ ln අර ar බෙදීම ar ධන එක. මේක තව සූත්‍රයක්. ඒ කියන්නේ එක ළඟ තියෙන සයිකල් දෙක. ඒ කියන්නේ පළවෙනි සයිකල් එකේ ගියා දෙවෙනි සයිකල් එකට ආවා. මේක කම්ප්ලීට් සයිකල් නෙන්න මෙහෙම ගන්න මේ සයිකල් දෙකක් යනද මේ ඇම්ප්ලිටියුඩ් එක වෙනස් වෙනවා. හරි එන්න එන්න ඇම්ප්ලිටියුඩ් එක අඩු වෙවි යන්න ඕනේ. ඔය විදිහට මේක පළවෙනි සයිකල් එක මේ දෙවෙනි සයිකල් එක. මේ එක ළඟ තියෙන සයිකල් දෙකක්. එහෙම වුණොත් මේ සූත්‍රය පාවිච්චි කරන්න පුළුවන්. මේ සූත්‍රය කියන්නේ මේක. ln ar බෙදීම ar ධනෙක් කියන එක. හරිනේ. ඊට පස්සේ ඒකේ අනිත් ටික මොනවද තියෙන්නේ? ඩැම්පින් කෝඑෆිෂන්ට් එක ගන්න. ඩැම්පින් කෝඑෆිෂන්ට් එක හොයන්නේ කොහොමද? ඕකේ ඔක්කොටම කලින් දීලා තියෙනවා
මේකනේ මොකක්ද බීට අපි හොයන දෙන් ඩෑම්පින් රේෂියක ඩෑම්පින් රේෂික දන්නන ඩෑම්පින් කොන්ස්ටන්ට එක බැදීම 2m ඔමේග නේ අපි දන්න හැබැයි මේක බලන්න මේකේ තියෙන්නේ ඇංගියුල වෙලොසිටියක් එහෙම දෙන එක කියන්නේ රොටේෂනල් මෝෂන් එකක් තියෙන. ඉතින් ෆ්ලයිවීල් එකක් කියන්නේ මොකක් හරි වීල් එකක් කියලා දෙන්නවා. ඒක කැරකීමක් තියෙන. ඒකට කැරකෙන එක අපි m ඔමේගා නෙමෙයි m නෙමෙයි පාවිච්චි කරන්නේ i එක හරි. ඒ කියන්නේ අවස්ථිත ගුණය. අපි සාමාන්‍ය ලීනියර් ඒක i එක m එක ස්කන්ධේ අවස්ථිත විදිහට ස්කන්ධේ පාවිච්චි කරනවා වගේ මෙතන අවස්ථිත ගුණය ig කියන එක පාවිච්චි කරන ඉනර්ෂියා එක. ig මම සූත්‍රය ලියන්නම්. මෙතන k බෙදීම m නෙමෙයිනේ k බෙදීම ig හරි. k බෙදීමත් ig. ඒකට අපෙන් අහලා තියෙනවාද ඩැම්පින් කෝඑෆිෂන්ට් එක c සමානයි 0.334 වැඩි කිරීම 2 මූල kig. k කියන්නේ ස්ටිෆ්නස් එක ig. මේක උත්තරේ කීයක් දෙන්නේ? ඔකට දාන්න පුළුවන් 0.34 කැල්ල එක එකපාර සුළු කරගන්න පුළුවන්. මේක වැඩි කිරීම 2 වැඩි කිරීම k කියන්නේ ස්ටිෆ්නස් එක කියලා දීලා තියෙන්නේ 5 නිව්ටන් රේඩියන් 5 කියලා දීලා තියෙනවා. ඊට පස්සේ kg ගත්තොත් m වැඩි කිරීම radius of gyration එකේ වර්ගය 0.3 වර්ගය 10 වැඩි කිරීම 0.9. ඔකනේ ඔක සුළුවට උත්තරේ නේද? ඔක එන්නෝනේ මම කියන උත්තරේ. සියල්ල බලමු 0.344යි දෙක වැඩි කිරීම පහ වැඩි කිරීම 10 ඔය උත්තරේ නෑ කැල්සියම් 4 නිව්ටන් කියලා. නිව්ටන් මීටර් තප්පරයට. The periodic time of damped oscillation. කොහොමද ඔක වෙන්නේ? periodic time of damped oscillation. ඔතන periodic time එක හොයනකොට t සමානයි omega d වලින් හොයන්නේ. omega d කියන්නේ මොකද්ද? omega d කියන්නේ අපි දන්නවා omega වතාවක් එකරින බීටා වර්ග. ඕක අන්ඩර් ඩෑම්ප් එකන්නේ. එතකොට ඕකෙන් තමයි omega d වලින් තමයි ගන්න. t සමානයි 2.5 බෙදීම omega d හරි. t සමානයි 2.5 බෙදීම omega d. ඔකට දැම්මට පස්සේ ඔක උත්තරේ එනවා. හරිද? ඒක ගැටලුවක් නැහැ නේ. ඒක ගන්න තේරුණා නේ. තේරුම් නැත්නම් තිබ්බොත් අහන්න නිකන් මම ගානක් එක. omega d කියන්නේ මොකද්ද කියලා මම කලින් කිව්වනේ අර ආපු සූත්‍රයෙන් ආපු එකනේ. මම මේ ටික ඩිලීට් කරනවා. අපි අංකෝ මේ පාස් පේපර්ස් ගන්නට තියෙන මේ ගන්න ඔය ගාන මේ කෙලින්ම 2018 පේපරේ දීලා තියෙනවා මේ අතින් ලියපු එකක් තියෙන හැබැයි ඒක මේගොල්ලෝ ලියලා නැති දන්නේ කම්මැලිකමට වගේ සම්පූර්ණයෙන් මේ ඔය උඩ තියෙන කැලේ මොකුත් නැතුව එකපාර ගාන දීලා තියෙනවා මම ඒකත් උන්නම් දාන්න විනාඩියක් දෙන්න පේන ඇතින් එකම ගණන් දෙක තියෙන හැරි තම ගණන් දෙක තියෙන මේක එකපාරට අහලා දෙන ගාන මේකේ සාමාන්‍ය කැලවලට කඩලා තියෙනවා එතකොට මේක එකපාර මොකද කියලා දැන මේක හදලා දෙන එක්කනට මේක හදන්න ලේසි එකපාර නැත්තම් මේක කොහොමද හැදෙන්නේ කියන පොඩ්ඩක් දැනන් ඉන්න ඕන මම කියන්නම්කෝ මේගොල්ලෝ මේ පියවරෙන් පියවර මේ පළවෙනි නිකන් PDF එක සුදු පාට A4 එකේ තියෙන කෙනා හදලා තියෙන පියවරෙන් පියවර ගාන කියවන්නට රොබර්ට් ආම් OA effective length
0.5 meter holds a load of m සමාන 6 kilogram as shown in figure Q23. ඒක තමයි දැන් කැපිලා. The arm is entirely supported at O by torsional suspension unit comprising of spring and a damper. The torsional spring has stiffness K1 equal to 1 kilonewton meter radiator. The entire arm without the load has a mass moment of inertia about O I naught සමාන 1.2. Obtain governing differential equation to describe the motion of the robot arm for small angular displacement from the equilibrium level theta in terms of kt, ct, io, m, LOA ඔය ටික හරි හරි කොහොමද ඔක හොයන්නේ ඔය CT KT කියන්නේ ඔක්කොම torsional stiffness torsional damping constant ඔය තමයි ඔක්කොම තියෙන්නේ කොහොමද හොයන්නේ අපි සාමාන්‍යයෙන් අරක සමීකරණ කතා කරා වගේ මේකෙත් සමීකරණ අපි ලියමු හරි ඒ කියන්නේ මේ ඉක්විලිබ්‍රියම් පොයින්ට් එක ලෙවල් එක නෝ දීලා තියෙන ලෝඩ් එකේ ඉක්විලිබ්‍රියම් ලෙවල් එකට එනකොට ස්ප්‍රින් එක අපි දාලා තියෙනවා මොකක් හරි ස්ප්‍රින් එකක් තියෙනවා කියලා හිතන්නකො මෙහි පැත්තට නිකන් සාමාන්‍යයෙන් ස්පින් එකක් දැම්මොත් ස්පින් එකක් නම් තියෙන්නේ අපි මේක මේ පැත්තට කරගෙවුවොත් ස්පින් එක ඇදෙනවා හරි මොකක් හරි වෙනවා වුණත් මෙයා මත විරුද්ධ අතරින් බලයක් යදෙන්නේ ඒ කියන්නේ මෙතනින් මෙයා මත මේ පැත්තට ටෝෂන් එකක් ඇති කරනවා මේ අපි මේ පැත්තට කරගෙවුවොත් ස්පින් එක මගේ මේ පැත්තට ඇති කරනවා ඒ වගේම තමයි ඩැම්පින් රේෂියෝ ඩැම්පර්ස් වලින් මේ පැත්තට අර අපි චලනය කරන පැත්තට විරුද්ධ පැත්තට තමයි බලය ඇති වෙන්නේ හරි මේ ගාන කතා කරන්නේ මේ පැත්තට තමයි ස්ප්‍රින් එකෙන් බලය ඇති කරන්නේ ඩැම්පර්ස් වලින් බලය ඇති කරන්නේ මේ පැත්තට තමයි අරකින් එන ෆෝස් ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ අපි දාන ටෝග් එක හරි මොකක් හරි චුට්ටක් මේක කරාට පස්සේ මේකේ ඉක්විලිබ්‍රියම් පොයින්ට් එක එනකොට ස්ප්‍රින් එක චුට්ටක් හරි තෙරපිලා හරි ඇදිලා හරි මොකක් හරි වෙලානේ තියෙන්නේ. එතකොට අපි ඒක ගත්තොත් ඩෙල්ටා T කියලා ඩෙල්ටා T කියලා කුඩා කෝණයක් මොකක් හරි ස්ප්‍රින් එක වෙලා නම් අපිට එතනින් ගන්න පුළුවන් ඩැම්පින් කොන්ස්ටන්ට් එකේ බලපෑමක් වෙන්නේ නැහැ. මොකද මෙයා ඉක්විලිබ්‍රියම් පොයින්ට් එකේ තියෙන හින්දා එතකොට අපිට ගන්න පුළුවන් නිකන් සමතුලිත අවස්ථාවල ගත්තොත් ඉක්විලිබ්‍රියම් පොසිෂන් එකට KT වලින් ඒ සංකේත වලින් ය ඩෙල්ටා තීටා KT ඩෙල්ටා තීටා සමානයි අර අපි දැම්ම මෙතන මොකෙන්ද ඇත්තට මැති වෙන්නේ මෙතන පොඩි අර ඉක්විලිබ්‍රියම් පොසිෂන් එකට එන්න අර බලයක් ඇති වෙන්නේ මොකෙන්ද මෙන්න මේ 6 kg කියන අර ලෝඩ් එකකින් ඇති වෙනවානේ mg නිසා කැපිටල් mg නේ හිතන්නකො මේක මේ ලිවර් එකේ කියන්නේ මේ රොබට් ආර්ම් එකේ weight එක W එකේ W එක නිසා මොකක් හරි මේ ගුරුණයක් ඇති වෙනවා W මං L කියලා දාන්න WD කියලා දාන්නම් WD කියලා ගුරුණයක් ඇති වෙනවා ඔවට අපි ඒක හරියටම දන්නේ හරි එතකොට මේ KT ඩෙල්ටා T සමාන වෙනවා WD ධන WD ධන ඔවට අනි ගුරුණ ගන්න එතකොට mg L කියන එකට L කියන්නේ මේ දුර ඒ දුර mgl මේක පළවෙනි සමීකරණය. ඔය ඉක්විලිබ්‍රියම් පොසිෂන් එක ලියුවට පස්සේ අපිට ඊට පස්සේ අවශ්‍යයි මේක ඉක්වේෂන් එක ගන්න. මේකේ සාමාන්‍යයෙන් f සමානයි m දාන්න පුළුවන්. අපි දන්නා භ්‍රමණය වෙන එකට f සමානයි m වගේ තියෙන්නේ මොකද්ද? τ සමානයි i alpha. τ සමානයි i alpha දාන්න මේ පැත්තට. මේ පැත්තට ඒ කියන්නේ θ ඩබල් ඩොට් ඔක්කොම මේ පැත්තෙන් θ භ්‍රමණය කරලා තියෙන θ ඩොට් එක මේ පැත්තට එවංග තමයි θ ඩබල් ඩොට් එකත් මේ පැත්තට. මේ විදිහට ගන්න විදිහට. ගත්තොත් ඔතන මොකක්ද වෙන්නේ ටෝ එක කොහොමද ඇති වෙන්නේ මට එනවා mg එකෙන් එනවා mgl m ස්කන්ධය නිසා එනවනේ ටෝ එක ඒක පැහැදිලිනේ පොඩ්ඩක් කොඩි කරලා හිතතම ගත්තා mg වැඩි කිරීම lmg l එක ක්‍රියාත්මක වෙනවා ඒ වගේම තමයි අර wd කියන ලිවර් එකේ රොබට් ආර්ම් එකේ බර නිසා ඇති වෙන ගූර්ණ එනවා රින මොකක්ද ස්ටිෆ්නස් මේ ස්ප්‍රින් එකෙන් ඇති කරන ප්‍රතිවිරුද්ධ බලය kt අර ඉක්විලිබ්‍රියම් පොයින්ට් එකේ ඉඳලා ඩෙල්ටා t ප්‍රමාණයක් හරි කියලා තියෙන θ ධන ඩෙල්ටා t හරි ඉක්විලිබ්‍රියම් පොසිෂන් එකේ ඉඳලා තමයි θ ප්‍රමාණයක් හරි කියන්නේ ඊට කලින් ඩෙල්ටා t ප්‍රමාණයක් ස්ප්‍රින් එක ඇදිලා හොව මොකක් හරි වෙලා තියෙනවා තෙරපුමට ලක් වෙලා ඒ වගේම තමයි ඩැම්පින් කොන්ස්ටන්ට් එක ct ගත්තොත් ඒක අපි θ ඩොට් එකකින් වැඩි කරන්නේ සාමාන්‍යයෙන් අපි කතා කරන්න ඕනේ ct නෙමෙයි අපි c එකනේ දන්නේ c එක සාමාන්‍යයෙන් අපි එන්නේ m එකත් එක්ක වැඩි c එක වැඩි කරන්නේ
ප්‍රවේගයක් එක x dot එකක් එක්ක. හැබැයි මෙතන angular acceleration එකක් වැඩි කරන්නේ මොකද මෙතන මේ අහන්නේ torsion මොකද torsion damping constant එක හරි ct කියලානේ දීලා තියෙන්නේ. නැත්තම් අපිට නිකන් normal ගානක් නම් මේ හිතන්නකෝ dampers මෙතනින් දාලා තිබ්බා කියලා මැද්දේ මේ වගේ හරියකින් damper එකක් දාලා තිබ්බනම් මොකක් හරි ගෙහෙ මලක් කරලා ඔය මන් දැන් මේ මෙතන ඇඳ තැන damper එකක් දාලා තිබ්බොත් මෙතනදී අපිට ආපහු උතනට අරගෙන දුර අරගෙන අර ස්පර්ශීය ප්‍රවේග සීන් එක හදන්න වෙනවා. එහෙම ඕනේ මෙතනදී ct theta dot එක තියෙනවා මේක සමාන වෙනවා මොකටද i alpha i කියන්නේ මෙතනින් බලන්න i එක කොහොමද ගන්න කියලා i එක ගන්නකොට ඕවට රොබට් ආම් එකේ i එක ඕනේ io දන්නවනේ io දීලා තියෙනවා io එහෙමම දානවා io වලින්ම ධන මෙතන නිකන් ලක්ෂීය කන්සන්ට්‍රේටඩ් මාස් එකක් කියලා කියන්නේ ඒක ගන්න කියන ලක්ෂීය ස්කන්ධයක් විදියට. ඕවට ලක්ෂීය ස්කන්ධයක අවශ්‍ය දෙගොන්නේ කොහොමද ගන්නෙ? mr වර්ග. ඒ කියන්නේ කැපිටල් M ඒ වෙනුවට L දාන්න පුළුවන්. L වර්ග. ඕකනෙන්නේ. එතකොට බලන්න මෙතනින් එනවා අනිත් එක sorry ml වර්ග I alpha theta double dot. ඕකනෙන්නේ theta double dot. අප එකතු කිරීමකුත් නැන්නේ I not එක එනවා ඊට පස්සේ ml වර්ගෙන් උච්චරයි theta double dot. හරි ඔන්න ඔක තමයි එන්නේ සමීකරණය. ඕකෙදි mg වැඩි කිරීම mgl දන wd කියන එක kt delta t කියන එක කපලා දාන්න පුළුවන්. හරි මේ උඩ ඉක්වේෂන් එකෙන් අපි පරිණයට අරන් දෙන ඒකෙන් එතකොට ලියන්න පුළුවන් අනිත් පැත්තට ගෙනිච්ච සම්පූර්ණ I not එක I not දන ml වර්ග theta double dot මේක තමයි අපිට අවශ්‍ය කරපු ඉක්වේෂන් එක. දන ct theta dot දන kt t ට සමානයි බිඳුවයි. මේක තමයි අපෙන් ඉල්ලන සමීකරණය. හරි දැන් මෙතන කියන hint එක consider the moments of forces couples about O based on the dynamic equilibrium. ඒ කියන්නේ ගතික සමතුලිතතාවය තියෙනවා කියලා ගන්න කියන්නේ. ඕකේ ගතික සමතුලිතතාවය කියන්නේ අපිට ඕන නම් එකපාරම ඔක්කොම අනිත් පැත්තට අරගෙන බිඳුවට සමාන කරලා ගන්නත් පුළුවන්. හරි නිකන් ওই දෙපැත්තට මම ටෝ සමාන I alpha දැම්ම එකම මේකවල hint එකක් විදිහට දෙනවනේ. ඒ කියන්නේ කෙලින්ම ගතික සමතුලිතතාවය තියෙනවා කියලා උනට ගතික සමතුලිතතාවය කියවහම මේ එහෙම ගන්න බෑනේ. මොකද ඇසලරේෂන් එකක් තියෙනවා කියන්නේ ගතික සමතුලිත වෙන්නේ නැහැ. උනාට ඒගොල්ලෝ ඩයිනමික් ඉක්විලිබ්‍රියම් එක එහෙම ගන්නවා. හරි එකපාර. මම දෙකලා තියෙන සෙල් එහෙම අරගන්න. ඒක සෙල් එක කියන්නේ YouTube එකේ ඉන්දියන් කට්ටිය ගන්න මේගොල්ලෝ එහෙම එකපාර දානවා. ඊට පස්සේ B එක. If the system is designed to have the critical damping conditions for load 6 kg determine the damping constant CT. ඒ කියන්නේ critical damping. ඔතන අපි බීටා කොහොමද ගන්නෙ? මම අපහු මෙතන හදාගත්තොත් මෙතනදී අපහු රෝම ඉලක්කම් දෙකට එද්දී රෝම ඉලක්කම් දෙකනේ මොකක්ද AB නේ B පාර්ට් එකට එද්දී B ට සමාන මේක B ට මොකක්ද දෙන්නේ CT වේදීම 2යි M වෙනුවට දෙන්නේ මොකක්ද M වෙනුවට දෙන්නේ I එක මම ඒකට I වෙනුවට I not සම්පූර්ණ කරලා යන්න නැතුව I කියලා දාන්න 2යි I ඔමේගා ඔමේගා වෙනුවට එන්නේ KT බෙදීම මූල KT බෙදීම එක ලියන්නම්කෝ මූල KT බෙදීම I එතකොට CT සමානයි 2යි මූල KI මේකත් ඕන එකපාර පාවිච්චි කරන්න පුළුවන් හරි KTI සද්ද ගණන් ගන්න එපා සිවිල් මේ කලවැද්දෙද්දී මේ ගියාට හරියන්නේ බීට සමාන එකනේ ක්‍රිටිකල් කන්ඩිෂන් එකේ තියෙනවා කියන්නේ m සමාන 6 වෙන අවස්ථාවට ඔතන ගත්තොත් CT සමානයි 2යි KT කියන්නේ උත්තරය කියලා KT කියන්නේ 0.1යිනේ KT කියන්නේ 1 වැඩි කිරීම I කියන්නේ මොකද I කියන්නේ ගත්තොත් සම්පූර්ණ කෝණය 1.2 වර්ගය වරහන් ඇතුළේ දාන්න වෙන්නේ 1.2 වර්ගයක් නෙමෙයි හරි 1.2 ධන m කියන්නේ 6යි L කොටසක්ද L කියන්නේ 0.5 වර්ගය 0.25 ඔක උත්තරය කීයද මේ කරන්නේ
දෙක වැඩි කිරීම වර්ගමූල තුලේ 1.2 ගන්න 3.0 ගානක් දෙන්න ඩැම්පින් කොන්ස්ටන්ට් එක 3.286ක් කියලා ආවේ. නිව්ටන් තප්පර නිව්ටන් තප්පර උතන මොකක්ද දෙන්නේ CT නේ CT කියන්නේ ඩැම්පින් කොන්ස්ටන්ට් එකක් ඉඳ මේ රේඩියන් වල සම්බන්ධයක් වෙනවා හරි රේඩියන් වලින් එන්නේ බෙදීම මීටර් රේඩියනයට හරි ඕකෙන් ඕනේ හරි ඕකෙන් ඊට පස්සේ ගත්තොත් if the robot arm පොඩ්ඩක් ඉන්න KT රේඩියන් එක න CT වල රේඩියන් එකට එනවා ටෝෂන් එකෙන් රේඩියන් එකට රේඩියන් වලින් වැඩි වෙලා දෙන්නේ බලුවොත් එහෙම KT රේඩියන් තප්පර වර්ගයට එනවා ඊට පස්සේ එතන ඒක සංකේත බලන්න සංකේත මට මතකත් නෑ හරි ඕක හදාගත්තොත් මොකක්ද දෙන්නේ මේ CT එකට සංකේත කියන්නේ මේ ඒකකෙන් බිටට ඒකක ගන්නේ I වල ඒකක කිලෝග්‍රෑම් m වර්ග KT වල නිව්ටන් මීටර් රේඩියනයට ස්ටිෆ්නස් නිව්ටන් මීටර් නිව්ටන් මීටර් රේඩියන් නේ දීලා තියෙන්නේ කිලෝග්‍රෑම් m වර්ගයෙන් බෙදෙන්න ඕනේ නෑ සෝරි කිලෝග්‍රෑම් m වර්ගයෙන් නෙමෙයි කිලෝග්‍රෑම් m වර්ගයෙන් වැඩි වෙනවා හැබැයි ඉන්නේ ඒක වර්ගමූල ඊට පස්සේ නිව්ටන් තියෙනවා ඊට පස්සේ කොහොමත් m4ක් කියනවා හතර පස්සේ උත්තරේ එනවනේ ඒක සම්පූර්ණයෙන් වෙනස් වෙනවා ඒක හදාගන්න ටොක් හදන්න කැමතිද if the robot arm now handles a load of 10 kilogram for the same damping constant found in part B determine the damping ratio ආපහු damping ratio ගන්නවා damping ratio එක කොහොමද හොයන්නේ මේ CT එකට අදාළ damping ratio එක ගන්නවා C ඒක අර මම paper discussion එකේ කිව්වා වගේ මේක CT වෙනකොට 3.286 කියලා දැම්ම මේකට ආපහු දාන්න වෙන්නේ I වෙනුවට 2යි එක වැඩි කිරීම 1.2 ධන 6 වෙනුවට දාන්නේ 10 හරි 0.25 ඕක සුළු කරලා බීටට උත්තරයක් ගන්න ඕකනේ ඊට පස්සේ මේක ආපහු වහන නැත්තේ find the percentage required in CT for the system to have critical ping condition percentage ගන්නවා D වල අහන්නේ මේ බීටා CT වල percentage ඒ කියන්නේ දැන් CT එකට මේක මම හිතන්නේ critically damp වෙන්නේ ඒ කියන්නේ critically damp නිකන් වෙන සිස්ටම් එකක් එන්නේ ඒ කියන්නේ ඕවර් ඩැම්ප් වෙනවා නැත්නම් අන්ඩර් ඩැම්ප් වෙනවා එතකොට මෙයා ක්‍රිටිකලි ඩැම්ප් කරන්න නම් මොකක් හරි බීට සමාන 1 කරන්න බෑ බීට සමාන 1 කරලා CT හොයනවා ස්කන්ධ 10 කරලා කැල්සියම් දෙක වැඩි කිරීම 10 සෝරි ධන ඔතන දාන තියෙන්නේ වැඩි කිරීම නෙමෙයි 10 වැඩි කිරීම 0.25 ඔන්න ඔකට දාලා 100 එක හොයන්න තියෙන්නේ
ඒක හොයලා ඊට පස්සේ CT මන් දාන්නකො නිකන් new කියලා. මේක අලුත් මේක ඊට පස්සේ උතන අරක ඩිෆරන්ස් දෙක අරගෙන ඉවරලා කලින් එකෙන් බෙදලා මේක කරාට පස්සේ percentage එක ගත්තට පස්සේ ඩිෆරන්ස් චේන්ජ් එක නෝ ඩිෆරන්ස් එක මේ ඒ කියන්නේ percentage එක නෝ චේන්ජ් එක එන්න ඕන අපිට ගන්න ඕන උත්තරේ නෝ හරි ඒක අවුලක් නැහැ ඔය CT වල උත්තරේ මේ ඒකේ බලමු මොකක්ද දෙන්නේ කියලා CT සමාන 1යි KT යි තියෙන එතකොට නිව්ටන් මීටර් කියලා එනවා KT එක නිව්ටන් මීටර් රේඩියනයට එහෙම කියන්නේ රේඩියනයට වැඩි කිරීම මේකේ වර්ගමූලය කිලෝග්‍රෑම් ආපහු ms සින එක වෙන්න මෙද නිව්ටන් කරන්න ආපහු යටින් s වර්ගයක් දානවා නිව්ටන් වර්ග මීටර් මේකෙන් නෙමෙයි මේක හරි යට ඕන රේඩියන් වර්ගයක් කරගන්න වගේ පුළුවන් නෙමෙයි ඒක අවුලක් කියන්නේ රේඩියන් කියන්නේ එක ගන්න තිය ගන්න ඒ මාන නැහැ එතකොට ඔහොම ගත්තට පස්සේ ඔතනින් එනවා මේ නිව්ටන් මීටර් තප්පර රේඩියනයට කියලා එන්නේ සීවල එක CT එක හරි සීවල එකක නම සීවල එකක නිව්ටන් තප්පර මීටරයට නිව්ටන් තප්පර මීටරයට CT වල එකක දැන් මේ KT එකෙත් ඒක වෙනස නැහැ නේද KT එකෙත් අර මේ ටෝෂනල් ස්ප්‍රින්ග් ස්ටිෆ්නස් එකක් ගන්නකොට කිලෝ නිව්ටන් මීටර් මේ අපි නිකන් ස්ටිෆ්නස් එක ගන්නකොට මොකක්ද දෙන්නේ මීටරයට නිව්ටන් K සමානයි මීටරයට නිව්ටන් කොච්චරද කියලා එන්නේ මේක නෙමෙයි K සමානයි කියලා මේ ටෝෂන් එකේ නිව්ටන් මීටර් සම්පූර්ණ ඒක වෙනස් වෙලා තියෙනවා ටෝෂනල් එකට නෝට හරිනේ පැහැදිලි නිකන් නෝමල් ගණක් අද නෝමල් ගණක් කියන්නේ බලමු පොඩ්ඩක් ඉන්න අඩිය හරි මේකේ මොකද්ද තියෙන්නේ මේක මම මහන්න මේ ලියලා තියෙන ටික හරි මේක ගානේ මොකක්ද තියෙන්නේ මේ ගානේ තියෙන්නේ තෝකම තමයි ඔකේ මුකුත් දීලා නැතුව අපිට ඔගේ කෙලින්ම අහනවා කෙලින්ම ඔගේ අහනකොට ඒ ටික ඇත්තම හදන්න ඕනෙත් නැහැ මුලින්දම හරියට දන්නේ එක්කෙනෙක් නම් මොකක් කරන්න පුළුවන්ද අර ඉස්සෙල්ලා ආපු ඉක්වේෂන් එක මතක නම් ඒ කියන්නේ මතක නැත්තම් හදන්න වෙනවා කොහොම කරත් මොකක්ද දෙන්නේ සමීකරණේ කියලා ඒ පොඩ්ඩක් වයින්නේ නැහැ හොයලා ගන්න එලෙසි මක තියාගන්න ඒවා ඉතින් කෙලින්ම අපිට සම්පූර්ණ අයියගෙන් ගන්න ඕනේ අයි වලින් බෙදෙන්නේ සම්පූර්ණ අයියගෙන් තමයි බෙදෙන්නේ හරි උතන අහන්න උතන ඇත්තටම CT එක ගහන්නේ නැහැ ඩැම්පින් කොන්ස්ටන්ට් එක CT එක ගහන්න උතන CT එකනේ අහන්නේ එතකොට අපිට උතනින් ගන්න වෙන්නේ ටෝර්ෂනල් කොන්ස්ටන්ට් එක හද්දි මේ අයි එක හොයන්න වෙනවා අයි එක හොයනකොට උතන පොඩ්ඩක් වෙනසක් කරලාදී අයි නෝට් කියලා දෙනවා මේ රොබට් ආර්ම් එක ඊට පස්සේ මේ ලෝඩ් එකක් දාලා දෙනවනේ වෙනම ඒ කියන්නේ රොබොට් ආම් හෝල්ස් 3 කිලෝග්‍රෑම් ලෝඩ් එක මෙන්න මේ 3 කිලෝග්‍රෑම් ඔන්න ඕකේ මේ මොමන්ට් ඔෆ් ඉනර්ජි එක දීලා ඒ කියන්නේ රේඩියස් ඔෆ් ගයිරේෂන් දීලා එතකොට අතන පොඩ්ඩක් වෙනස් වෙලා MK ට සාමාන්‍යයෙන් අපි ගන්න ගුණ ගන්නකොට ඒ සීන් එක දාන්න වෙනවා එකතු කරගන්න වෙනවා යාගේ ඉනර්ජි එකට අයි එකට අයි නෝට් කියලා ගත්තොත් රොබොට් ආම් එකේ ඉනර්ජි එක ධන mkg මම නිකන් ලියන්නම් mkg වර්ග ධන radius of gyration of the load 100 millimeters and the mass ඕකන දීලා තියෙන ඕකට අනිත් පැත්ත එකතු කරන්න වෙන්නේ මොකද්ද mr වර්ග කියන එක හරි ඒ කියන්නේ l ml වර්ග ඕක එකතු කරන්න වෙනවා ඕකෙන් තමයි උත්තරේ ගන්න අයියක ඕක සම්පූර්ණ අයියක එතකොට අතන අපු සමීකරණය දැන් මට මතකත් නෑ ඒක මම අර ඔප්පු කරලා සාමාන්‍යයෙන් ගන්න
මම ඒක මතක තියාගෙන ඉන්නේ නැහැ හරි ඔය නිකන් radius of gyration මේ සෙකන්ඩ් energy එක ගන්න විදිය තමයි මම කිව්වේ I note එක දීලා දෙනවා moment of inertia එක ඊට පස්සේ radius of gyration එකෙන් අපිට ඒක අදාළ moment mkg වර්ග දාලා inertia එක හොයන්න පුළුවන් අපි හැබැයි ඕවට ඕන හින්දා ml වර්ග කියන එක තියන්න එකතු කරන්න ඕනේ point load එකක් විදියට set කරලා ඒක point load එකක් නෙමෙයි අතන විදිය තියෙන එකයි ඔහොම ලියන්නේ කැලි තුනක් කියලා හරි මෙහෙම අර සාමාන්‍යයෙන් දැනනකොට මේ ස්ටිෆ්නස් දෙකක් තිබ්බොත් මොකද වෙන්නේ ස්ටිෆ්නස් දෙකක් තිබ්බොත් කියන්නේ මෙහෙම තුණු දෙක සමාන්තරව දාලා තිබ්බොත් K1 K2 වෙන ස්ප්‍රින් දෙක සමාන්තර මේ කොහොමද දාලා තියෙන්නේ මේ සීරීස් එකෙන් දාලා දෙනවා සීරීස් එකෙන් දාලා දෙනවා මේකේ සම්පූර්ණ එක් කොහොමද ගන්න වෙන්නේ එකයට K සමානයි එකයට K සමාන එකයට K1 දන එකයට K2 නේ සීරීස් වලදී ඒ වගේම තමයි ඩැම්පර්ස් වලටත් හරි ඩැම්පර්ස් දෙකක් ඒකෙන් දාලා තිබ්බොත් එක ශ්‍රේණිගතව ඩැම්පර්ස් දෙකක් දාලා තිබ්බොත් C1 C2 ඩැම්පින් කොන්ස්ටන්ට් නේ ඒකේ සම්පූර්ණ එකේ ඩැම්පින් කොන්ස්ටන්ට් එක සමාන වෙන්නේ එකයට C1 ධන එකයට C2 පැරලල් දාලා තිබ්බොත් ස්ප්‍රින් දෙක K1 K2 වෙන K සමානයි K1 ධන K2 ඒ වගේම තමයි ඩැම්පින් කොන්ස්ටන්ට් දෙක ඩැම්පර්ස් දෙකකුත් පැරලල් දාලා තිබුණොත් මොකද වෙන්නේ මෙයාගේ C1 ඩැම්පින් කොන්ස්ටන්ට් එක මෙයාගේ C2 ඩැම්පින් කොන්ස්ටන්ට් එක C1 ධන C2 සමානයි C සම්පූර්ණ ඩැම්පින් කොන්ස්ටන්ට් එක හරිනේ පැහැදිලිනේ මම ඔච්චරයි අද කරන්නේ මේ වෙකට සාමාන්‍යයෙන් ඔයගල් පාස් පේපර්ස් ගණන් ටිකක් පස්සේ ආද ඒ කියන්නේ වෙනම ආපහු දාලා සම්පූර්ණ ගණන් සෙට් එකක් අද මෙකැනික්ස් වල ඩයිනමික් පාර්ට් එක හරි එහෙනම් අදට ඉවර කරනවා මෙතනින්